නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ප ဋ ාණ දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ප ဋ ාණ දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ප ဋ ාණ දේශකස්සේ විචිත්ත මති ගම්බීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්සේ විමලාමිත බුද්ධියා යස්ස දේහා නික්ඛමින්සු සුභාචබ්බන්න රන්සියෝ නීල පීතා රත්ත සේතා මංජිට්ඨාච පබස්සරා තන් ලෝකනාථං සුගතං ධම්මං ච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං සාදු සාදු සාදු. සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්තුනි, අපි පසුගිය දිනේදී අනන්තර ප්‍රත්‍ය පිළිබඳව ධර්ම සාකච්ඡා කරගෙන ආවේ. විශේෂයෙන්ම පින්තුනි, අපි හැමදෙනාම දැන් දන්නවා ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දස බලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය අතුරුදහන් වන විට මුලින්ම අතුරුදහන් වීමට නියමිත ධර්මය තමයි අපි මේ ඉගෙන ගනිමින් ඉන්නේ. ඒ තමයි අනන්ත ණය සමන්නාගත චතුවීසති සමන්ත ප ဋ ාණ ධර්ම දේශනාව තමයි ශාසනය අතුරුදහන් වන විට මුලින්ම අතුරුදහන් වීමට නියමිත වෙන්නේ. පින්තුනි, යම් කිසි කෙනෙක් මේ ප ဋ ාණ ධර්මය සජ්ජායනා කරනව නම්, මේ ප ဋ ාණ ධර්මය මෙනෙහි කරනව නම්, මේ ප ဋ ාණ ධර්මය අධ්‍යයනය කිරීමෙහි යෙදෙනව නම් ඒ ජීවිත ඊටාම වාසනාවන්ත ජීවිත බවට පත් වෙනවා. පින්තුනි, මේ ප ဋ ාණ ධර්මය අධ්‍යයනය කිරීම කියන එක එක්තරා විදියකට ගිහි ගෙවල් වල ජීවත් වන පින්තුන්ට ටිකක් අපහසු වෙන්නට පුළුවන්. නමුත් උවමනාව තියෙන ඕනම කෙනෙකුට මේ ප ဋ ාණ ධර්මයේ සජ්ජායනා කිරීමේ හැකියාව තියෙනවා. යම් කිසි කෙනෙකුට මේකේ ගැඹුරින් අර්ථය ඉගෙන ගැනීමට නොහැකි වන නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙරෙහි බලවත් වූ චිත්ත ප්‍රසාදය ඇති කරගෙන මේ ප ဋ ාණ ධර්මය පුළුවන් සෑම අවස්ථාවකදීම සජ්ජායනා කිරීමෙහි යෙදෙනව නම් ඒ සජ්ජායනා කිරීම තුලිනුත් අපේ ජීවිතවලට පුදුමාකාර යහපතක් සිද්ධ කර දීමට සමත් වෙන මහා පින්කමක්. පින්තුනි, බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී දේශනා කරන්නට යෙදුණා සේයතාපි භික්කවේ ඉමස්මින් ජම්බුදීපේ සේයතාපි භික්කවේ අප්පමත්තකං ඉමස්මින් ජම්බුදීපේ ආරාම රාමණේයකං වන රාමණේයකං භූමි රාමණේයකං පොක්කරණී රාමණේයකං අතකෝ ඒතදේව බහුතරං යදිදං උක්කූල විකූලං නදී විදුග්ගං කානු කණ්ඨකට්ඨානම් පබ්බත විසමං. මේක පින්තුනි උපමාවක්. උපමාවේ අදහස තමයි, මහණෙනි, මේ දඹදිව කියන භූමියේහි මිනිසුන් විසින් ගිහිල්ලා නැරඹීමට සුදුසු අලංකාර ස්ථාන තියෙන්නේ බොහෝම ස්වල්පයයි. අපි දැන් උදාහරණයක් විදිහට ලංකාව ගත්තොත් මේ ලංකාව තුල අපි සල්ලි වේදම් කරගෙන ගිහිල්ලා බලන්න පුළුවන් අලංකාර ස්ථාන තියෙන්නේ බොහෝම ස්වල්පයයි. ඉතිරි බොහෝ ප්‍රදේශය අලංකාර නොවූ විසම වූ අසුන්දර ස්ථාන තමයි වැඩිපුර තියෙන්නේ. සුන්දර ස්ථාන අඩුයි, අසුන්දර ස්ථාන වැඩි. ඒව මේවකෝ භික්කවේ අප්පකාතේ සත්තා
යේ ලබන්ති තථාගත පවේදිතං ධම්ම විනයං ශවනාය. මහණෙනි, සුන්දර වූ ස්ථාන ස්වල්ප වන්නේ යම්සේද අන්න ඒ වගේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය විනය දෙක ඇසීමට ලැබෙන සත්වයන් ඊටාම ස්වල්පයි. ඒව මේවකෝ භික්කවේ අප්පකාතේ සත්තා යේ ලබන්ති තථාගත පවේදිතං ධම්ම විනයං ශවනාය. මහණෙනි, සුන්දර වූ ස්ථාන ස්වල්පයක් තියෙනවා වගේම තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ධර්ම විනය දෙක ඇසීමට වාසනාව තියෙන සත්වයන් බොහෝම ස්වල්ප දෙනයි. අතකෝ ඒතේව සත්තා බහුතරා යේන ලබන්ති තථාගත පවේදිතං ධම්ම විනයං ශවනාය. මහණෙනි, මේ පුතුයෙහි අසුන්දර ස්ථාන බොහෝ වැඩි වන්නේ යම්සේද අන්න ඒ වගේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදෙන ධර්ම විනය දෙක ඇසීමට වාසනාව නැති නොඇසෙන සත්වයන් අධිකයි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරා. පින්වතුනි, ධර්ම විනය අතරිනුත් මේ පින්වතුන් නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න බුද්ධ ශාසනයේ ගම්බීරම ධර්ම කොටස වන මේ ප ဋ ාණ දේශනාව අහන්න ලැබෙන්නේ මොනතරම් කලාතුරකින්ද? මේ ප ဋ ාණ දේශනාව සජ්ජායනා කරන්න ලැබෙන්නේ මොනතරම් කලාතුරකින්ද? අපි රුවන්වැලි සෑය, ජයශ්‍රී මා බෝධිය වගේ ප්‍රධාන වන්දනා කරන ස්ථානවලට ගියයින් පස්සේ බොහෝ වෙලාවට සෙත් කවි ආදී දේවල් තමයි අපිට අහන්නට ලැබෙන්නේ. බොහෝම කලාතුරකින් කෙනෙක් තමයි මේ භාග්‍යවතුන් වහන්සේගේ ගැඹුරු ධර්ම කොටසක් සජ්ජායනා කරලා උතුම් බුද්ධ පූජාවක් පවත්වන්නේ. එනිසා පින්වතුනි, අපි බුද්ධිමත් වෙන්නට ඕන. ඒ වගේ විශේෂ ස්ථානවලට ගියපු සෑම අවස්ථාවකදීම, ඒ වගේම නිවසේ ඉන්න විවේක අවස්ථාවලදී මේ ගැඹුරු වූ ධර්මයේ සජ්ජායනා කරලා ඒ ධර්ම සජ්ජායනා කිරීම නම් වූ උත්තරීතර ධර්ම පූජාවෙන් ඒ භාග්‍යවතුන් වහන්සේට පූජා කිරීමට. එහෙමනම් පින්වතුනි, අපි සුපුරුදු පරිදි අද කතා කිරීමට බලාපොරොත්තු වෙන ධර්ම කරුණට සූදානම් වෙමු. පින්වතුනි, අපි කතා කර හිටියේ අනන්තර ප්‍රත්‍ය පිළිබඳව. අනන්තර ප්‍රත්‍යේ අපි ප්‍රත්‍ය නිර්දේශ වාරය අවසන් කරන්නට යෙදුණා. එතෙන්දී අපි විශේෂයෙන්ම මතක තියාගන්නට ඕන අනන්තර ප්‍රත්‍ය සමග අපි ප්‍රත්‍ය තවත් 6ක් ඉගෙන ගත්තා. අනන්තර, සමනන්තර, අනන්තර උපනිස්සය, ආසේවන, කම්ම, නත්ති, විගත කියන මෙන්න මේ ප්‍රත්‍ය 7 අපි එකට තමයි අධ්‍යයනය කරන්නේ. එතකොට මේ ප්‍රත්‍ය 7 අතරින් අනන්තර ප්‍රත්‍ය නිර්දේශ වාරය අපි පසුගිය දිනේදී සාකච්ඡා කරලා අවසන් කරන්නට යෙදුණා. පින්වතුනි, අපි ඉගෙන ගත්ත ප ဋ ාණේ නැවත කොටස් 7ක් තියෙනවා කියලා. ඒ තමයි පටිච්ච වාරය, සහජාත වාරය, පච්චේ වාරය, නිස්සය වාරය, සංසට්ඨ වාරය, සම්පයුත්ත වාරය, පඤ්හා වාරය කියලා ප ဋ ාණේ කොටස් 7ක් තියෙයි කිව්වා. ඒ කොටස් 7 අතරින් අපි ටිකක් විමසලා බලමු පඤ්හා වාරය කියන කොටසේ මේ අනන්තර ප්‍රත්‍ය කොහොමද විස්තර කරලා තියෙන්නේ. එතකොට මේ පඤ්හා වාරවල අනන්තර ප්‍රත්‍ය විස්තර කරපු ආකාරය අපි අධ්‍යයනය කරනකොට අපිට හැකියාව ලැබෙනවා අපේ මේ సంతාන තුල උපදින සිත පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කර ගන්නට. පින්වතුනි, අපි ඉගෙන ගත්තා අපේ මේ సంతානය තුල සිත කියන එක ක්‍රියා කරන්නේ එක සිතක් ඉපදිලා නිරුද්ධ වුණයින් පස්සේ නැවත සිතක් ඉපදෙනවා. ඒ සිත ඉපදිලා නිරුද්ධ වුණයින් පස්සේ නැවත සිතක් උපදිනවා. ඒ සිත ඉපදිලා නිරුද්ධ වුණයින් පස්සේ නැවත සිතක් උපදිනවා. මෙන්න මේ විදිහට තමයි සත්වයාගේ චිත්ත පරම්පරාව පවතින්නේ. එක සිතක් ඉපදිලා නිරුද්ධ වුණයින් පස්සේ ඒ ඉපදිලා නිරුද්ධ වෙන චිත්තුප්පාදය
චිත්ත සංතානය නතර වීමට ඉඩ නොදී නැවතත් එබඳුම වූ චිත්තුප්පාදයක් ඉපදවීමට උපකාර කරන ශක්තියට අපි කිව්වා අනන්තර ප්‍රත්‍ය ශක්තිය කියලා. එතකොට එතෙන්දී අපි ඉගෙන ගත්තා මේ අනන්තර සමානන්තර ආදී ප්‍රත්‍ය හතම එක ළඟ තියෙන චිත්තුප්පාද දෙකක් අතරේ තමයි ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. එතෙන්දී పూర్වයෙන් හටගන්න චිත්තුප්පාදය තමයි ප්‍රත්‍ය වෙන්නේ. ඊට අනතුරුව උපදින චිත්තුප්පාදය තමයි ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න ධර්ම කොටස් දෙක අපි වෙන් කළ දැනගන්නට ඕන. අපි මුලින්ම කුසලත්තික පඤ්හාවාරය ගත්තයින් පස්සේ ඒකේ අනන්තර ප්‍රත්‍ය විස්තර කරනකොට තියෙනවා මුලින්ම විදිපාලිය. ප ဋ ාණේ පඤ්හාවාරවල විදි අනුවාද කියලා කොටස් දෙකක් තියෙනවා. මුලින්ම තියෙන්නේ විදිපාලිය, ඊට පස්සේ තියෙන කොටසට කියනවා අනුවාද පාලිය කියලා. එතකොට මේ විදිපාලිය කියන එක සකස් කරන්නේ ධම්මසංගිනී තික දුක කියන මාතිකා පද ඇසුරු කරගෙන. එතකොට කුසලත්තික ප ဋ ාණය ගත්තයින් පස්සේ විදිපාලිය තමයි කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ධම්මස්ස අනන්තර පච්චයේන පච්චයෝ. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස අනන්තර පච්චයේන පච්චයෝ. ඕකට කියනවා අපි විදිපාලිය කියලා. මේකේ අදහස තමයි කුසලෝ ධම්මෝ කියන්නේ කුසල ධර්මය, කුසලස්ස ධම්මස්ස කියන්නේ කුසල ධර්මයට අනන්තර පච්චයේන කියලා කියන්නේ අනන්තර ප්‍රත්‍ය ශක්තියෙන්, පච්චයෝ කියන්නේ උපකාරක වේ කියන එකයි. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස අනන්තර පච්චේන පච්චයෝ. කුසල ධර්මය කුසල ධර්මයට අනන්තර ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි ඒකේ අදහස. ඊළඟට අනුවාද පාළියේ එන්නේ මෙහෙමයි. පුරිමා කුසලා khanda පුරිමා කුසලා khanda පච්චිමානං කුසලානං khණ්ඩානං අනන්තර පච්චේන පච්චයෝ. පුරිමා කුසලා khණ්ඩා පච්චිමානං කුසලානං khණ්ඩානං අනන්තර පච්චේන පච්චයෝ. එතකොට ඒකේ අදහස තමයි పూర్ව වූ කුසල ස්කන්ධයෝ පසුව උපදින කුසල ස්කන්ධයන්ට අනන්තර ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි. పూర్ව වූ කුසල ස්කන්ධයෝ පසුව උපදින කුසල ස්කන්ධයන්ට අනන්තර ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි අදහස. එතෙන්දී විශේෂ කාරණාවක් දැනගන්නට ඕන. අපි ප්‍රත්‍ය නිර්දේශය ඉගෙන ගන්නකොට ඉගෙන ගත්තේ පුරිමා කුසලා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ කියලා. එතකොට ප්‍රත්‍ය නිර්දේශයේදී අපි පාවිච්චි කරේ ධම්මා කියන වචනේ. ප්‍රත්‍ය නිර්දේශයේදී අපි පාවිච්චි කරේ ධම්මා කියන වචනය. පුරිමා කුසලා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ කියලා. එතකොට ඒකේ අදහස තමයි పూర్ව කුසල ධර්මයන් පසුව උපදින කුසල ධර්මයන්ට අනන්තර ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එක. දැන් මේ පඤ්හාවාරයේදී ඒක වෙනස් වෙලා. ඒකේ තියෙන්නේ khණ්ඩා කියලා. පුරිමා කුසලා khණ්ඩා පච්චිමානං කුසලානං khණ්ඩානං අනන්තර පච්චේන පච්චයෝ කියලා. එතකොට ප්‍රත්‍ය නිර්දේශයේදී කියපු වාක්‍යය සහ මෙතන කියන වාක්‍යය කියන මේ වාක්‍ය දෙකේ අර්ථය සමානයි. අර්ථ වශයෙන් වෙනසක් නැහැ.
එතකොට එතන කියන්නේත් මෙතන කියන්නේත් කුසල චිත්තුප්පාද දෙකක් ඇති කලෙහි పూర్ව කුසල චිත්තුප්පාදය පසුව උපදින කුසල චිත්තුප්පාදයට අනන්තර ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වෙනවා කියන එකයි දෙපළදීම අදහස. එතකොට ඒ ස්ථාන දෙකේදී වචන දෙකක් පාවිච්චි කරන හේතුව අපි දැනගන්නට ඕන. මේ ධම්මා කියන වචනය ප්‍රත්‍ය නිර්දේශයේදී පාවිච්චි කරන්න හේතුව තමයි ශුඤ්ඤට්ඨං දීපේතුං ධම්මානන්ති වුත්තං. එතකොට ප්‍රත්‍ය නිර්දේශ වාරයේ ධම්මා කියන වචනේ පාවිච්චි කරන්න හේතුව තමයි මේ ප්‍රත්‍ය නිසා හටගන්න ප්‍රත්‍යෝත්පන්න දේවල් සත්වයේ පුද්ගලයේ ජීවයක් ආත්ම භාවයක් නෙවෙයි. ප්‍රත්‍ය නිසා හටගන්න සියලුම දේවල් හුදෙක් පරමාර්ථ ධර්ම කියන බව දක්වන්න තමයි ධම්මා කියන වචනය දේශනා කරන්න යෙදුනේ. එතකොට ශුඤ්ඤට්ඨං කියන්නේ ප්‍රත්‍ය නිසා හටගන්න දේවල් සත්වයෝ පුද්ගලයෝ බ්‍රහ්මයෝ ජීවයෝ නෙවෙයි හුදු සත්ත්ව පුද්ගල ආත්ම භාව වලින් තොර වූ සුද්ධ සංස්කාර ධර්මයන් කියන අදහස තමයි දක්වන්න තමයි ධම්මා කියන එක පාවිච්චි කරේ. එතකොට මේ පඤ්ඤාවාරේ කන්දා කියන වචනේ පාවිච්චි කරන්න හේතුව තමයි කන්දා කියන වචනේ පාවිච්චි කරන්න හේතුව තමයි රාසට්ඨං දීපේතුං පඤ්ඤාවාරවලදී පුරිමා කුසල කන්දා කියලා මේ කන්දා කියන වචනේ පාවිච්චි කරන්න හේතුව තමයි මේ ප්‍රත්‍ය නිසා හටගන්න දේවල් කිසිම අවස්ථාවක එක ධර්මයක් හටගන්නේ නැහැ. ප්‍රත්‍ය නිසා හටගන්න සෑම දෙයක්ම රාශි සමූහ තමයි උපදින්නේ. ඒ කියන්නේ දැන් රූප කලාපයක් කියන්නේ රූප කලාපයක් කියුවම අඩුම ගානේ රූප 8ක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියලා. මීට අඩු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ චිත්තචෛතසික ධර්ම ගත්තහමත් අඩුම ගානේ ධර්ම 8ක් තියෙනවා. ඒ තමයි සබ්බචිත්ත සාධාරණ චෛතසික 7යි සිතයි. මෙන්න මේ නාම ධර්ම 8ක පුඤ්ජයක් තමයි අඩුම ගානේ පහළ වෙන්නේ. එතකොට මෙතන කන්දා කියන වචනේ පාවිච්චි කරන්න හේතුව තමයි ප්‍රත්‍ය නිසා හටගන්න ධර්මයන් ධර්ම සමූහ තමයි හටගන්නේ පවතින්නේ කියන ධර්මයන්ගේ රාශි ස්වභාවය දැක්වීමට තමයි පඤ්ඤාවාරවලදී කන්දා කියන වචනය භාවිතා කරන්නේ. එතකොට ඒක තමයි ඒකේ වෙනස. එතකොට මේකේ අපි ප්‍රායෝගිකව බැලුවයින් පස්සේ పూర్ව කුසල ස්කන්ධය පසුව උපදින කුසල ස්කන්ධයන්ට අනන්තර ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එක ඒකේ අදහස. අපි උදාහරණයක් විදියට බැලුවයින් පස්සේ කුසල ධර්ම කියන්නේ මොනවද? කුසල ධර්ම කියලා කියන්නේ කුසල් සිත් 21 සහ චෛතසික 38. මේවට තමයි කුසල ධර්ම කියලා කියන්නේ. එතකොට මහා කුසල සිත් 8යි, රූපාවචර කුසල සිත් 5යි, අරූපාවචර කුසල සිත් 4යි, ලෝකෝත්තර කුසල සිත් 4යි. එතකොට මේ කුසල සිත් 21 සහ ඒවයේ දැන් චෛතසික 38ට තමයි කුසල ධර්ම කියලා කියන්නේ. ඒකිනුත් ධානා මාර්ගඵල උපදවා ගත්තේ නැත්නම් මේ මහා කුසල සිත් 8 තමයි තියෙන්නේ. එතකොට අපේ సంతානය තුල තියෙන්නේ මහා කුසල චිත්තුප්පාද 8. එතකොට මේක තමයි අපේ ජීවිතය තුල පවතින්නේ. එතකොට අපි බලමු කොහොමද අපේ ජීවිතය තුල పూర్ව කුසල චිත්තුප්පාදයේ පසු කුසල චිත්තුප්පාදයට ප්‍රත්‍ය වෙන්නේ කොහොමද කියලා. ඒක වෙන්නේ පින්වතුනි අපි උදාහරණයක් විදිහට මෙහෙම ගනිමු. යම් කිසි කෙනෙක් රුවන්වැලි මහා සෑය ඉදිරියට යනවා. රුවන්වැලි මහා සෑය ඉදිරියට ගිහිල්ලා බුද්ධාරම්මන ප්‍රීතිය උපදවාගෙන මහා සෑය දිහා බලන් ඉන්නවා. එතකොට මෙන්න මේ වෙලාවේ
මහා සෑය දිහා බලාගෙන ඉන්නකොට මේ මහා සෑයේ තියෙන රූපයන් අපිට දැర్శණය වෙනවා. එතකොට රූප දැర్శණය වෙනවා කියන්නේ චක්කු ద్వාරික චිත්ත වීතියක් හටගෙන කියන එකයි එතෙන්දි කියන්නේ. එතකොට දැකීම කියලා කියන්නේ චක්කු විඥාන සිතේ ඉපදීමටයි. ඒ වෙලාවේ අපි සිත් උපදින ක්‍රමය ගත්තොත් මේ විදියටයි උපදින්නේ. මුලින්ම අතීත භවාංග භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාරාවජ්ජන චක්කු විඥාන සම්පටිච්ඡන සම්ථීරණ වොත්තපන ඊළඟට ජවන සිත් 7ක් ජවන සිත් 7ක් උපදිනවා. එකම සිත 7 වරක් ඉපදිලා නිරුද්ධ වෙනවා. ඊළඟට අපි තදාරම්මන සිත් 2ක් උපදිනවා. ඊළඟට නැවත සිත භවාංගයට පත් වෙනවා. එතකොට මේ දක්වලා තියෙන්නේ චක්කු ద్వාරික අතිමහන්තාරම්මන චිත්ත වීතියක්. එතකොට ඉපදිලා එක චිත්තක්ෂණයක් ඉක්මලා ద్వාරේ හැපෙන අරමුණු කරගෙන හටගන්න සිත් කොටසට කියනවා අතිමහන්තාරම්මන චිත්ත වීතියක් කියලා. චක්කු ద్వාරේ ඉපදිච්ච නිසා මේකට කියනවා චක්කු ద్వාරික අතිමහන්තාරම්මන චිත්ත වීතිය කියලා. එතකොට රුවන්වැලි මහා සෑය ඉදිරියේ ඉන්න කෙනෙකුට ඒ රුවන්වැලි මහා සෑයේ තියෙන ඉපදිලා එක චිත්තක්ෂණයක් ගත වෙච්ච රූප සමූහය තමන්ගේ ඉපදිලා එක චිත්තක්ෂණයක් ගත වෙච්ච චක්කු ප්‍රසාද රූපයේ ආපාතගත වෙනවා. මෙන්න මේ ආපාතගත වෙන වෙලාවේ මොකද වෙන්නේ? භවංග චිත්ත පරම්පරාව වෙනසක් වෙනවා. ඒ භවංග චිත්ත පරම්පරාවේ ඇති වෙන වෙනස තමයි භවංග චලන කියලා කියන්නේ. ඊළඟට නැවත භවංග සිතක් ඇති වෙලා භවංග චිත්ත පරම්පරාව එතනින් නතර වෙනවා. එතකොට භවංග චිත්ත පරම්පරාව නතර වෙන සිත කියන අදහසින් ඒ සිත් අන්තිමට උපදින භවංග සිතට කියනවා භවංග උපච්ඡේද කියලා. උපච්ඡේද කියන්නේ නතර කරනවා. එතකොට භවංග චිත්ත සන්තතිය නතර කරන සිතට කියනවා භවංග උපච්ඡේද කියලා. එතකොට මේ අතීත භවංග භවංග චලන භවංග උපච්ඡේද කියන මේ සිත් තුනම භවංග සිත්. එතකොට මේ රුවන්වැලි සෑය ඉදිරිපිට එන්න පුද්ගලයා සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිතකින් ප්‍රතිසන්දිය ලැබපු කෙනෙක් නම් මේ සිත් තුනම සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත කියන එක තමයි මේ අතීත භවංග භවංග චලන භවංග උපච්ඡේද කියන තුනම. එකම සිත තමයි මේ විදිහට හටගන්නේ. එතකොට සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිතකින් ප්‍රතිසන්දිය ගත්ත කෙනෙක් නම් ඔහුගේ ඒ සිත තුන් වරක් ඉපදිලා නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණයින් පස්සේ ඒ චක්කු ద్వාරයේහි ගැටිච්ච රුවන්වැලි මහා සෑයෙහි තියෙන රූපයන් ආවර්ජනය කරමින් හටගන්නව සිතක්. එතකොට ඒ සිතට තමයි කියන්නේ පංචද්වාරාවජ්ජන සිත කියලා. එතකොට මෙන්න මේ සිත තමයි මුලින්ම ద్వාරයේ ගැටිච්ච අරමුණු කරන්නේ. එතකොට මේ සිතේ අරමුණ ඒ රුවන්වැලි මහා සෑයේ තියෙන ඉපදිලා එක චිත්තක්ෂණයක් ගත වෙලා ద్వාරයේ හැපිච්ච ඒ රූප ටික තමයි මේ පංචද්වාරාවජ්ජන සිතෙන් අරමුණු කරන්නේ. එතකොට මේ පංචද්වාරාවජ්ජන සිත ඉපදිලා නිරුද්ධ වෙන්නට ඕන. තවත් සිතක් හට ගන්න නම්. එතකොට මේ පංචද්වාරාවජ්ජන සිත ඉපදිලා නිරුද්ධ වුණයින් පස්සේ ඒ රූපාරම්මණය මහා සෑයේ තියෙන රූපේ දකිමින් චක්කු විඥාන චිත්තුප්පාදය හට ගන්නවා. මෙන්න මේ චක්කු විඥාන චිත්තුප්පාදය හට ගන්න අවස්ථාවේ තමයි මහා සෑය ඒ පුද්ගලයාට දර්ශනය වෙන්නේ. එතකොට අපි ඒකට කියනවා මට මහා සෑය පෙනෙනවා කියලා. ඒ පෙනෙනවා කියන්නේ මෙන්න මේ චක්කු විඥාන චිත්තුප්පාදේ ඉන්න අවස්ථාව. චක්කු විඥාන චිත්ත සමංගී. චක්කු විඥාන චිත්තුප්පාදයෙන් යුක්ත පුද්ගලයාට තමයි පෙනෙනවා කියලා කියන්නේ.
ඊට පස්සේ ඒ සිත නිරුද්ධ වෙනවා. මේ නිරුද්ධ වුණායින් පස්සේ මහසෑය පේන්නේ නැහැ. නමුත් අපිට එක දිගටම පෙනෙනවා වගේ වැටහෙන්නේ මේ සිතේ තියෙන වේගත්වය හින්දා. මෙහෙම අසුරක් ගහනකොට මේ සිත කියන ධර්මයේ කෝටි ලක්ෂ කෝටි දහස් ගණන් ඉපදිලා නිරුද්ධ වෙන්න පුළුවන්. ඒ සිතේ තියෙන අධික වේගය හින්දා අපිට මේ වෙනස තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ එකම සිතක් දිගටම පවතිනවා කියලා. මේ චක්කු විඥාන චිත්තුප්පාදේ ඉපදිලා නිරුද්ධ වුණායින් පස්සේ සම්පටිච්ඡන චිත්තුප්පාදය හට ගන්නවා. ඒක ඉපදිලා නිරුද්ධ වුණායින් පස්සේ සම්තීරණ සිත උපදිලා නිරුද්ධ වෙනවා. ඒක ඉපදිලා නිරුද්ධ වුණායින් පස්සේ උපේක්ඛා සාගත මනෝද්වාර ආවජ්ජන සිත කියන එක වත්තපන කෘත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙලා යනවා. එතකොට මෙන්න මෙතෙන්ට එනකන් මේ සිත් ඔක්කොම විපාක සිත් සහ ක්‍රියාසිත. විපාක සිත් සහ ක්‍රියාසිත. ඊළඟට මෙන්න මේ ජවන සිත් ටික ගත්තාම මෙතන යම්කිසි මහසෑය දැකලා සාදු සාදු කියලා බුදුගුණ මෙනෙහි කරගෙන ඉන්න කෙනෙක් නම් ඔහුගේ సంతානය තුල හටගන්නේ සෝමනස්ස සහගත ඥාන සම්පයුත් අසංකාරික සිතක්. එතකොට සෝමනස්ස සහගත ඥාන සම්පයුත් අසංකාරික සිත සත්වරක් ඉපදිලා නිරුද්ධ වෙනවා. එතකොට සිතයි ඒ වෙලාවේ සිතේ හට ගන්නවා චෛතසික 33ක්. චෛතසික 33ක්. ඒ තමයි අන්‍ය සමාන චෛතසික 13යි, සෝබන සාධාරණ චෛතසික 19යි, ප්‍රඥා චෛතසිකයයි. මෙන්න මේ චෛතසික 33 තමයි මේ සිත සමග හටගන්නේ. අන්‍ය සමාන චෛතසික 13යි, සෝබන සාධාරණ චෛතසික 19යි, ප්‍රඥා චෛතසිකයයි කියන මේ චෛතසික 33 සමග සෝමනස්ස සහගත ඥාන සම්පයුත් අසංකාරික චිත්තුප්පාදය හටගන්නේ. ජවන කෘත්‍ය සිද්ධ කරමින්. එතකොට මේ එකම සිත තමයි මෙතන 7 වතාවක් ඉපදිලා නිරුද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ ධර්ම ටික ගත්තහම මේක ස්කන්ධ වශයෙන් ස්කන්ධ 4යි. චෛතසික 33 අතරින් වේදනා චෛතසිකය, වේදනා ස්කන්ධය, සංඥා චෛතසිකය, සංඥා ස්කන්ධය, ඉතිරි චෛතසික 31, ඉතිරි චෛතසික 31, සංඛාර ස්කන්ධය, සංඛාර ස්කන්ධය, මේ සිත විඥාන ස්කන්ධය. එතකොට සෝමනස්ස සහගත ඥාන සම්පයුත් අසංකාරික චිත්තුප්පාදේ කියන්නේ නාම ස්කන්ධ 4ක්. ඒ සිතේ යෙදෙන චෛතසික 33 අතරින් වේදනාව කියන චෛතසිකයේ වේදනා ස්කන්ධය, සංඥාව කියන චෛතසිකයේ සංඥා ස්කන්ධය, ඉතිරි චෛතසික 31 සංකාර ස්කන්ධය, සිත කියන ධර්මය විඥාන ස්කන්ධය. එතකොට මෙන්න මේ පළවෙනි ජවන සිතේ මේ පළවෙනි ජවන සිතේ මේ ස්කන්ධ 4 තියෙනවා. මේ පළවෙනි ජවන සිතේ මේ ස්කන්ධ 4 තියෙනවා. මේ පළවෙනි ජවන සිතේ මේ විදියට වේදනා සංඥා සංකාර කියන විඥාන කියන නාමස්කන්ධ 4 තියෙනවා. එතකොට මෙතන පුරිමා කුසල කන්දා කිව්වේ එම රුවන්වැලි සෑය දිහා බලාගෙන ඉන්න සත්වයා තුල ජවන කෘත්‍ය වශයෙන් හටගත්ත මේ පළවෙනි ජවන සිතේ තියෙන මේ ස්කන්ධ 4ට, මේ ස්කන්ධ 4ට, මේ ස්කන්ධ 4 ප්‍රත්‍ය නිසා හටගෙන නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ වුණාට ඊට අනතුරුව එබඳුම වූ තවත් චිත්තුප්පාදයක් උපදවල තමයි නිරුද්ධ වෙන්නේ. එතකොට මේ දෙවෙනි සිත තමයි පච්චිමානං කුසලානං කන්දානං කියන්නේ. එතකොට මේ දෙවෙනි චිත්තුප්පාදයේ තුලත් මේ විදියට නාමස්කන්ධ 4ක් තියෙනවා. මේ පළවෙනි චිත්තුප්පාදයේ තුල තියෙන වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ 4ට තමයි පුරිමා කුසලා කන්දා කිව්වේ. එම ස්කන්ධ 4
දෙවැනි ජවන චිත්තුප්පාදයේ තුල තියෙන ස්කන්ධ හතරට ඒක තමයි පච්චිමානං කුසලානං කන්දානං කිව්වේ. පසුව උපදින කුසල ස්කන්ධයන්ට අනන්තර ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියලා. ඊළඟට දෙවෙනි ජවන සිතේ තියෙන ස්කන්ධ හතර තුන්වෙනි ජවන සිතට අනන්තර ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කරනවා. තුන්වෙනි ජවන සිත හතරවෙනි සිතට උපකාර කරනවා. එතකොට මෙන්න මේ විදියට මේ මහසෑය දිහා බලාගෙන ඉන්න විට ඔහු තුල හටගන්න අතිමහන්තාරම්මන චක්කුද්්වාරික චිත්ත වීතිය ඇතුලේ මේ ජවන් පළවෙනි ජවන සිත ඊළඟ ජවන සිතට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා ආදී විදියට අපේ මේ ජීවිතය තුල එදිනෙදා ක්‍රියාත්මක කරන පරමාර්ථ ධර්ම තමයි මේ ප ဋ ාණේ දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ එක උදාහරණයක්. අපි තව උදාහරණයක් අරගෙන බැලුවොත් දානං දත්වා තම්පච්ච වෙක්කති. යම් කිසි කෙනෙක් මහා සෑයට පහනක් පූජා කරනවා. එහෙම නැත්නම් යම් කිසි සද්ධාවන්ත පින්වතෙක් මහා සෑයට ලස්සන මල් වට්ටියක් පූජා කරනවා. පූජා කරනකොට ඒ අවස්ථාවේ ඔහු තුල හට ගන්නවා මේ මල් වට්ටිය පූජා කිරීම වශයෙන් කුසල සිතක්. අපි උදාහරණයක් විදියට ගන්නෙමුකෝ උපේක්ඛා සහගත යම් කිසි කෙනෙක් වැඩි සතුටක් නැතුව මධ්‍යස්ථ වේදනාවෙන් යුතුව හැබැයි කර්මඵලය පිළිබඳව අවබෝධය ඇතිව ඥාන සම්පයුක්තව ස්වභාවයෙන්ම හටගත් සිතකින් මහසෑයට මල් වට්ටියක් පූජා කරනවා. එතකොට පූජා කරලා පස්සේ තමන්ගේ නිවසට ඇවිල්ලා තමන්ගේ පූජා කරපු මල් වට්ටිය මෙනෙහි කරනවා. මෙනෙහි කරන වෙලාවේ ඒ තමන් සිද්ධ කළා වූ මල් පූජාමය කුසල ධර්මයන් අරමුණු කරලා මුලින්ම මේ විදියට භවංග චලනය සිද්ධ වෙනවා. භවංග චලනය සිද්ධ වෙනවා. භවංග ඊට පස්සේ අර මල් වට්ටිය පූජා කළා වූ කුසලය අරමුණු කරනකොට ඒ කුසල ආරම්මණය මනෝද්වාරයේ හැපිලා භවංග චලනය සිද්ධ වෙනවා. ඊළඟට භවංග උපච්ඡේදය සිද්ධ වෙනවා. ඊළඟට මනෝද්වාරාවජ්ජන සිත හට ගන්නවා. එතකොට තමන් අර මල් වට්ටිය පූජා කරපු කුසලය අරමුණු කරලා මනෝද්වාරාවජ්ජන සිත හට ගන්නවා. මේ මනෝද්වාරාවජ්ජන සිත හටගත්තයින් පස්සේ නැවත ඒ කුසලය අරමුණු කරමින් සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිතක් හට ගන්න පුළුවන්. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිතක් මේ විදියට 6 වතාවක් උපදින්න පුළුවන්. ඒ කාමාවචර කුසලයක් හින්දා මෙතන තදාරම්මන සිතත් හට ගන්න පුළුවන් ඊළඟට භවාංගය. එතකොට මේක මනෝද්වාරික චිත්ත වීතියක්. මනෝද්වාරික චිත්ත වීතියක්. තමන් රුවන්වැලි මහසෑයට පූජා කරපු කුසලය අරමුණු කරගෙන තමයි මේ වීතිය හටගත්තේ. එතකොට මේ වීතියෙත් මේ සිත කලින් කියපු සිතමයි. සෝමනස්ස සාගත ඥාන සම්පයුක්ත අසංකාරික සිතකින් තමයි අපි ඒ කුසලය මෙනෙහි කරේ. එතකොට අර කලින් කිව්වා වගේම සිත සහ ඒ සිතේ යෙදෙන චෛතසික 33 කියන මෙන්න මේ නාම ධර්ම ටික හට ගන්නවා. මේක කලින් කිව්වා වගේම මේ සිතේ තියෙන ස්කන්ධ හතර තමයි පුරිමා කුසල කන්දා කිව්වේ. මේ සිතේ තියෙන ස්කන්ධ හතර තමයි පච්චිමානං කුසලානං කන්දානං කිව්වේ. මේ සිතට සාපේක්ෂව මේ සිතේ කුසල ධර්ම පුරිමා කුසල කන්දා පච්චිමානං කුසලානං කන්දානං අනන්තර පච්චේන පච්චයෝ. මේ పూర్ව කුසල චිත්තුප්පාදය තියෙන නාමිස්කන්ධ හතර පසුව උපදින නාමිස්කන්ධ හතරට අනන්තර ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි මේකේ අදහස. එතකොට මෙන්න මේ වගේ පොදුවේ ගත්තහම අපේ චිත්ත පරම්පරාවේ යම් කිසි තැනක කුසල සිත් දෙකක් තියෙයි නම් ඒ පළවෙනි කුසල චිත්තුප්පාදය පසුව උපදින කුසල චිත්තුප්පාදයට අනන්තර ප්‍රත්‍යයෙන් උපකාර කරනවා කියන එකයි මේකේ අදහස. ඊළඟට ගත්තහම අනුවාද පාළියේ ඊළඟ කොටස තමයි
අනුලෝමං ගෝත්‍ර බුස්ස අනන්තර පච්චයේන පච්චයෝ අනුලෝමං ගෝත්‍ර බුස්ස අනන්තර පච්චේන පච්චයෝ මේක ප්‍රත්‍යය මේක ප්‍රත්‍යෝත්පන්න මේක ප්‍රත්‍ය ශක්තිය මේ විදියට ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍ය ශක්තිය. එතකොට මෙතන තියෙන්නේ ප්‍රත්‍යෝත්පන්න කියලා ධර්ම කොටස් දෙකයි. මේ ප්‍රත්‍ය ශක්තිය කියන්නේ ධර්ම කොටසක් නෙවෙයි. ප්‍රත්‍ය ශක්තිය කියන්නේ මේ ප්‍රත්‍ය ධර්මයන් ඇත්තා වූ එක්තරා ගුණ විශේෂයක්. එතකොට ඒක ධර්ම කොටසක් නෙවෙයි. මෙතන ධර්ම කොටස් තියෙන්නේ ප්‍රත්‍ය ධර්ම සහ ප්‍රත්‍යෝත්පන්න ධර්ම කියලා කොටස් දෙකයි. ඒකට කියනවා අපි දුරාසිය කියලා. දුරාසිය කියලා. එතකොට මේකේ අදහස තමයි අනුලෝමං ගෝත්‍ර බුස්ස අනන්තර පච්චේන පච්චයෝ කියලා. එතකොට ඒකෙදි අපි ගන්නේ යම් කිසි කෙනෙක් විදර්ශනා භාවනාවෙහි යෙදෙනවා. විදර්ශනා භාවනාවෙහි කාලයක් තිස්සේ යෙදිලා ඒ යෝගාවචරයාට සෝවාන් මාර්ග චිත්ත වීතිය හටගන්න ආසන්න වෙලාවේ මේ විදියට භවංගය භවංග චලන භවංග උපච්ඡේද මනෝද්වාරාවජ්ජන පරිකම්ම උපචාර අනුලෝම ඊළඟට ගෝත්‍ර භූ ඊළඟට මාර්ගසිත ඊළඟට ඵලසිත දෙකක් හෝ තුනක් අනතුරුව නැවත භවංගය තික්ක මන්දපාඤ්ඤ කෙනෙක් නම් ඵලසිත දෙකයි හටගන්නේ. එතකොට මේ සෝතාපට්ටි මග්ග චිත්ත වීතිය. සෝතාපට්ටි මග්ග චිත්ත වීතිය. එතකොට මේක යෝගාවචරයේ තුල හටගන්න චිත්ත වීතියක්. භාවනාවේ යෙදෙන යෝගාවචරයේ තුල හටගන්න චිත්ත වීතියක්. එතෙන්දී මනෝද්වාරාවජ්ජන පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ ඊට පස්සේ සෝතාපට්ටි මග්ග ඵල භවංග. මෙතන අනුලෝමං ගෝත්‍ර බුස්ස අනන්තර පච්චේන පච්චයෝ කියන්නේ අනුලෝම චිත්තුප්පාදය. මේ අනුලෝම චිත්තුප්පාදය මේ ගෝත්‍ර භූ චිත්තුප්පාදයට අනන්තර ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි අදහස. එතකොට මේ පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියන හතරම ඥාන සම්පයුත්ත මහා කුසල සිත් හතරෙන් එකක්. සෝමනස්ස සාගත ඥාන සම්පයුත්ත සිත් දෙකයි, උපේක්ඛා සාගත ඥාන සම්පයුත්ත සිත් දෙකයි. මෙන්න මේ ඥාන සම්පයුත්ත මහා කුසල සිත් හතරෙන් එක සිතක් තමයි පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියලා හතර වරක් උපදින්නේ. මේ හතරටම කියන එක නමක් තියෙනවා උපචාර සමාධි ජවනය කියලා. උපචාර සමාධි ජවනය කියලා කියනවා. එතකොට එතෙන්දී මේ අනුලෝම චිත්තුප්පාදයේ ගෝත්‍ර භූ චිත්තුප්පාදයට අනන්තර ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වෙනවා. මෙතෙන්දී අපිට ඉගෙන ගන්න ධර්ම කරුණක් තියෙනවා. ඒ කාරණාව තමයි සාමාන්‍යයෙන් పూర్ව සිත පසු සිතට අනන්තර ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කරනවා කියලා තමයි අපි දැන් නිතරම ඉගෙන ගන්නේ. එතෙන්දී යම් කිසි කෙනෙකුට ප්‍රශ්නයක් වෙනවා పూర్ව සිතේ සහ පසු සිතේ අරමුණ වෙනස් වුණොත් එතෙන්දිත් పూర్ව සිත පසු සිතට ප්‍රත්‍ය වෙනවද කියලා ප්‍රශ්නයක් එනවා. పూర్ව සිතේ සහ පසු සිතේ ආරම්මණය වෙනස් වූ කල්හි పూర్ව සිත පසු සිතට ප්‍රත්‍ය වෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒ ප්‍රශ්නය මෙතෙන්දී निराකරණය කරගන්න පුළුවන්. මේ අනුලෝම සිතේ අරමුණ තමයි සංඛාර.
සංස්කාර ධර්මයක අනිත්‍ය දුක්ඛ ආදී ලක්ෂණ හෝ සංස්කාර ධර්මයක් තමයි අරමුණු කරන්නේ. අනුලෝම සිතේ අරමුණ සංස්කාර ධර්මයක්. මේ ගෝත්‍ර වූ සිතේ අරමුණ නිවන. ගෝත්‍ර වූ සිතේ අරමුණ නිවන. පෘථග්ජන කෙනෙක් මුල්ම වතාවට නිර්වාණ පරමාර්ථ ධර්ම අරමුණු කරන අවස්ථාව තමයි මේ ගෝත්‍ර වූ චිත්තුප්පාදය. එතකොට අනුලෝම සිතේ අරමුණ සංස්කාර ධර්මයක්, ගෝත්‍ර වූ සිතේ අරමුණ නිර්වාණය. එතකොට එක ළඟ උපදින චිත්තුප්පාදක දෙකක ආරම්මණය වෙනස් වූ කල්හි අනන්තර ප්‍රත්‍යශක්තියෙන් උපකාර වේද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් උපකාර වෙනවා. ආරම්මන නානත්වය අනන්තර ප්‍රත්‍යශක්තියට බලපාන්නේ නැත. ආරම්මන නානත්වය අනන්තර ප්‍රත්‍යශක්තියට බලපාන්නේ නැහැ. එතකොට ළඟ තියෙන චිත්තුප්පාද දෙකේ අරමුණ වෙනස් වුණත් මේ పూర్ව චිත්තුප්පාදයේ පසුව උපදින චිත්තුප්පාදයට අනන්තර ප්‍රත්‍යශක්තියෙන් උපකාර කරනවා කියන කාරණාව මෙතෙන්දී අපි ඉගෙන ගන්නට ඕන. චිත්තුප්පාදවල ආරම්මණය වෙනස් වීම අනන්තර ප්‍රත්‍යයට බාධාවක් නැහැ. ඒ කාරණාව තමයි අනුලෝමං ගෝත්‍ර බුස්ස අනන්තර පච්චේන පච්චයෝ කිව්වේ. ඊළඟට අනුලෝමං වෝදානස් අනන්තර පච්චේන පච්චයෝ. එතකොට සකදාගාමි අනාගාමි අරිහත් මාර්ගවල නම් මේ අනුලෝම සිත වෝදාන කියන නමින් තමයි උපදින්නේ. නෙමෙයි අනුලෝම නෙවෙයි. ගෝත්‍ර භූසිත. ගෝත්‍ර භූසිත වෝදාන කියන නමින් තමයි උපදින්නේ. සකදාගාමි අනාගාමි අරිහත් මාර්ග වීතිවල මේ ගෝත්‍ර භූසිත වෝදාන නමින් තමයි උපදින්නේ. එතකොට මේ අනුලෝම සිත ඒ වීතිවල උපදින වෝදාන චිත්තුප්පාදයට අනන්තරාදී ප්‍රත්‍ය වලින් ප්‍රත්‍ය වෙනවා. එතකොට ඒක තමයි ඕකේ අදහස. ඊළඟට තව ධර්ම කාරණාවක් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒ තමයි ගෝත්‍ර භූ මග්ගස්ස. ගෝත්‍ර භූ මග්ගස්ස. ගෝත්‍ර භූ මග්ගස්ස අනන්තර පච්චේන පච්චයෝ. ගෝත්‍ර භූ මග්ගස්ස අනන්තර පච්චේන පච්චයෝ. ගෝත්‍ර භූ සිත මාර්ග සිතට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ කියන එකයි අදහස. ඒකත් කලින් වගේම චිත්ත වීතිය ඇන්දොත් භවංග චලන භවංග උපච්ඡේද මනෝද්වාරාවජ්ජන පරිකර්ම උපචාර අනුලෝම අනුලෝම ගෝත්‍ර භූ මාර්ග ඵල ඊට පස්සේ භවංග. එතකොට මෙතන ගෝත්‍ර භූ මග්ගස් අනන්තර පච්චේන පච්චයෝ කියන්නේ ගෝත්‍ර භූ කියලා කියන්නේ මෙන්න මේ චිත්තුප්පාදය. ගෝත්‍ර භූ කියලා කියන්නේ මේ චිත්තුප්පාදය. ඊළඟට මග්ගස්ස කියලා කියන්නේ මේ මාර්ග චිත්තුප්පාදය. ගෝත්‍ර භූ මග්ගස් අනන්තර පච්චේන පච්චයෝ කියලා කියන්නේ මේ ගෝත්‍ර භූ සිත. ගෝත්‍ර භූ සිත මාර්ග සිතට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ කියන එකයි. එතකොට ඇතැම්ම කියනව චිත්ත වීති ධර්මයේ තුල නැහැ කියලා. මේ තමයි චිත්ත වීති ධර්මයේ තුල දේශනා කරන පාඩ. ප ဋ ාණ ප්‍රකරණය ඉගෙන ගන්නකොට පඤ්ඤාවාර ඉගෙන ගන්නකොට චිත්ත වීති පාඩ අපේ සංග්‍රහ පොත්වල තියෙන චිත්ත වීති කියලා කොටසක් තියෙනං ඒ සෑම වීතියකම සෑම සිතකටම ප ဋ ාණ දේශනා පාඩ ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ සෑම එකක්ම ප ဋ ාණය තුල සඳහන් වෙලා තියෙන්නේ. ප ဋ ාණයට විරුද්ධ කිසිම චිත්ත වීතියක් සංග්‍රහ පොත්වල නැහැ. ඒ කියන්නේ මුද්‍රණ දෝෂාදී වෙලා තිබුණොත් තියෙන්න පුළුවන්. සංග්‍රහ පොත්වල තියෙන සියලුම චිත්ත වීති ප ဋ ාණයට සියල්ලෙන් සියල්ල සමානව තමයි ඒව නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා මේ චිත්ත වීති බුද්ධ දේශනාවක් විදියටම ගරුත්වයෙන් අධ්‍යයනය කළ යුතුයි. ඒ සෑම සිතක්කටම ප ဋ ාණ දේශනාව ඉදිරිපත් කරන්න පුළුවන්. ඕනම චිත්ත වීතියක දේශනාව ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට මෙතන ගෝත්‍ර භූ මග්ගස් අනන්තර පච්චේන පච්චයෝ කියන්නේ මේ ගෝත්‍ර භූ චිත්තුප්පාදයේ මාර්ග චිත්තුප්පාදයට
අනන්තර ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි. මෙතෙන්දිත් අපිට ඉගෙන ගන්න ධර්ම කාරණාවක් තියෙනවා. ඒ තමයි යම් කිසි කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ආරම්භණය සමානයි. දැන් ගෝත්‍ර භූසිතේ අරමුණත් නිවන. ගෝත්‍ර භූසිතේ අරමුණත් නිවන, මාර්ගසිතේ අරමුණත් නිවන. චිත්තුප්පාද දෙකේ ආරම්භණය සමානයි. හැබැයි යම් කිසි අවස්ථාවකදී චිත්තුප්පාද දෙකේ භූමිය වෙනස් වුණොත්, චිත්තුප්පාද දෙකේ භූමිය වෙනස් වුණොත්, මෙන්න මේ භූමි ભેදේ සිද්ධ වූ කල්හි එක භූමියකට අයත් වූ සිත තවත් භූමියකට අයත් වන සිතට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යවේද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එහෙම ප්‍රශ්නයක් තිබුණොත් ඒ ප්‍රශ්නේ निराකරණය කරන ධර්ම කාරණාවක් තමයි මේ ගෝත්‍ර භූ මග්ගස්සනන්තර පච්චේන පච්චයෝ කියන්නේ. එතෙන්දී මේ ගෝත්‍ර භූ කියන සිත කාමාවචර සිතක්. කාමාවචර සිතක්. කාමාවචර සිතක්. මේ මග්ග කියන එක ලෝකුත්තර සිතක්. ලෝකුත්තර සිතක්. එතකොට මෙතන භූමි ભેදේ සිද්ධ වෙලා තියෙනවා. භූමි ભેදේ සිද්ධ වෙලා තියෙනවා. එතකොට ගෝත්‍ර භූ කියලා කියන්නේ කාම භූමියට අයත් සිතක්. මග්ගස්ස කියලා කියන්නේ මාර්ග චිත්ත උපාදයේ ලෝකුත්තර භූමියට අයත් වෙච්ච සිතක්. එතකොට මේ භූමි ભેදය කියන එකත් අනන්තර ප්‍රත්‍යයට බාධා කරන දෙයක් නෙවෙයි. භූමි ભેදයේ සිද්ධ වූ කල්හි පවා పూర్ව චිත්තුප්පාදය පසු චිත්තුප්පාදයට අනන්තර ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කරන බව තේරුම් ගන්නට ඕන. එතකොට කාමාවචර සිතක් ලෝකෝත්තර සිතකට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්න පුළුවන්. භූමි ભેදය කියන එක, භූමි නානත්වය කියන එක. ඒ කියන්නේ චිත්තු එක ළඟ තියෙන චිත්තුප්පාද දෙකක භූමි නානත්වය කියන එක අනන්තර ප්‍රත්‍යයෙන් උපකාර කිරීමට බාධාවක් නොකරනු ලැබේ. භූමි නානත්වයේ උනත් ලංම හටගන්න චිත්තුප්පාද දෙකක් නම් పూర్ව චිත්තුප්පාදයේ පසු චිත්තුප්පාදයට අනන්තර ප්‍රත්‍යයෙන් උපකාර කරනවා කියන කාරණාව මේකෙන් තේරුම් ගන්නට ඕන. මේකටම තව උපමාවක් කිව්වොත් අපි ධාන වීතියක් ගත්තොත් භවංග චලන, භවංග උපච්ඡේද, පරිකර්ම, මනෝද්වාර ආවජ්ජන, පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍ර භූ, ඊළඟට ධාන, ඊළඟට භවංග. මේ ආදිකම්මික ධාන වීතියක්. ආදිකම්මික ධාන වීතියක්. ආදිකම්මික ධාන වීතිය කියලා කියන්නේ යම් කිසි කෙනෙක් තුල මුලින්ම යම් ධානයක් උපදිනව නම් ඒ වීතියට කියනවා ආදිකම්මික ධාන වීතිය කියලා. එතෙන්දී මේ ගෝත්‍ර භූසිත කියලා කියන්නේ කාමාවචර සිතක්. ගෝත්‍ර භූසිත කියලා කියන්නේ කාමාවචර සිතක්. මේ ධානසිත කියලා කියන්නේ අපේ විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා සහිත පඨම ඥාන සම්පයුක්ත සිත ගත්තොත් ඒක රූපාවචර සිතක්. මේක කාමාවචරයි. මේක කාම සිතක්. මේක රූප සිතක්. වෙන්න පුළුවන් සමහර වෙලාවට අරූප සිතක් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට අරූපාවචර සිතක් වෙන්නත් පුළුවන්. එබඳු අවස්ථාවලත් මේ කාමාවචර ගෝත්‍ර භූසිත අනතුරුව හටගන්න රූපාවචර ධාන සිතට සහ අරූපාවචර ධාන සිතක් ඉපදුනොත් ඒ සිතට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. කාමාවචරෝ ධම්මෝ න කාමාවචරස්ස ධම්මස් අනන්තර පච්චේන පච්චයෝ. කාමාවචර දුකපට්ඨානයේ දේශනා කළා තියෙනවා. කාමාවචරෝ ධම්මෝ න කාමාවචරස්ස ධම්මස්ස අනන්තර පච්චේන පච්චයෝ. ඒකේ අදහස තමයි කාමාවචර චිත්තුප්පාදය කාමාවචර නොවන චිත්තුප්පාදයන්ට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ කියන එකයි. එතකොට
භූමි ભેදය චිත්තුප්පාද දෙකක් තුල තියෙන භූමි ભેදය අනන්තර ප්‍රත්‍ය වීමට බාධාවක් නැහැ. එතකොට මෙන්න මේ කරුණු ටික තමයි අපි ඉගෙන ගන්නට ඕනේ. එතෙන්දී අපි කුසල කියන පාළිය අවසන් කරොත් කුසල කියන පාළිය අවසන් කරොත් කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස අනන්තර පච්චේන පච්චයෝ කුසල ධර්මය කුසල ධර්මයකට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමාන පුරිමා පුරිමා කුසලා khanda පච්චිමානං පච්චිමානං කුසලානං khanda අනන්තර පච්චේන පච්චයෝ పూర్ව කුසල ස්කන්ධයන් පසුව හටගන්න කුසල ස්කන්ධයන්ට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. අනුලෝමං ගෝත්‍රබුස් අනන්තර පච්චේන පච්චයෝ අනුලෝම චිත්තුප්පාදේ ගෝත්‍රබු චිත්තුප්පාදයට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. ඊළඟට අනුලෝමං වෝදානස්ස අනන්තර පච්චේන පච්චයෝ අනුලෝම චිත්තුප්පාදයේ සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ග වීතිවල තියෙන වෝදාන චිත්තුප්පාදයට අනන්තර ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රත්‍ය වේ. ඊළඟට ගෝත්‍ර භූ මග්ගස්ස අනන්තර පච්චේන පච්චයෝ ගෝත්‍ර භූ චිත්තුප්පාදයේ මාර්ග චිත්තුප්පාදයට අනන්තර ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ. වෝදානම් මග්ගස්ස අනන්තර පච්චේන පච්චයෝ වෝදාන චිත්තුප්පාදයේ මාර්ග චිත්තුප්පාදයට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. ඒ තමයි කුසලත්තික ප ဋ ාණේ පඤ්ඤාවාරයේ තියෙන කුසල පද අවසාන වාරයේ විධිපාලිය සහ අනුවාද පාලිය කියන දෙක. එහෙමනම් අදට ධර්ම දේශනාවට નિયમિત කාල වේලාව අවසానයි. මීළඟට තියෙන්නේ ධර්ම දේශනාව සම්බන්ධව ප්‍රශ්න ඇසීමට අවස්ථාව. තෙරුවන් සරණයි. ස්වාමීන් චිත්ත වීතිය තවත් චිත්ත වීතියකට අනන්තර ප්‍රත්‍ය වෙනවා නම් එහෙම කොහොමද ස්වාමීන් ඒක සිද්ධ වෙන්නේ? මෑනියෝ ඇත්තටම සාමාන්‍යයෙන් චිත්ත වීතියක් කියලා කියන්නේ දැන් අපේ චක්කුද්්වාරයේ සෝතද්්වාරයේ ගානද්්වාරයේ ජීවහාද්්වාරයේ ආදී විදියට අපේ මේ ශරීරය තුල පිහිටපු ద్వාර හයක් තියෙනවා. එතකොට චක්කුද්්වාරය කියලා කියන්නේ අපේ මේ ඇසෙහි තියෙන චක්කු ප්‍රසාද රූපය. මේ චක්කු ප්‍රසාද රූපය කියන පරමාර්ථ ධර්මයට බාහිර ඇති රූපාරම්මණයන් අපේ චිත්තසංතානයට වැද ගැනීමට සහ අපේ ශරීරයේ අභ්‍යන්තරයේ උපදින චිත්ත චෛතසික වලට ආරම්මණය කරා ගමන් කිරීමට දොරටුවක් වෙන නිසා මේ චක්කු ප්‍රසාදය කියන පරමාර්ථ ධර්මයට කියනවා චක්කුද්්වාරය කියලා. එතකොට ඒ වගේ තමයි මේ ద్వාර හයම අපේ මේ ශරීරය තුල පිහිටලා තියෙන පරමාර්ථ ධර්ම කොටස්. එතකොට චිත්ත වීතියක් කියන්නේ අපේ මේ චක්කුද්්වාරාදී ద్వාරයක බාහිර අරමුණක් ආපාතගත වූ කල්හි ඒ ආපාතගත වෙච්ච අරමුණෙහි එල්බගෙන හටගන්න එක්තරා සිත් කොටසකට තමයි චිත්ත වීතියක් කියන්නේ. එතකොට චිත්ත වීතියක් කිව්වහම දැන් චිත්ත වීතිය මුලින්ම පටන් ගන්නේ අතීත භවංග චලන භවංග උපච්ඡේද මේ සිත් වලින්. නමුත් මේ සිත් වීතියට අයිති සිත් නෙවෙයි. මේ ගැටිච්ච ආරම්මණය මුලින්ම අරමුණු කරන්නේ පංචද්වාරික චිත්ත වීතිවල නම් පංචද්වාර ආවජ්ජන සිත තමයි මුලින්ම ගැටිච්ච රූපය අරමුණු කරන සිත. ඊට පස්සේ තදාරම්මන, ඒ කියන්නේ තදාරම්මන සිත් උපදින වීතියක් නම් ඒ රූපාරම්මණය අරමුණු කරන සිත් කොටස අවසන් වෙන සිත තමයි දෙවනි තදාරම්මන සිත. එතකොට ඇත්තටම මෑනියෝ චිත්ත වීතියක් කියන්නේ මේ පංචද්වාර ආවජ්ජන සිත සහ දෙවනි තදාරම්මන සිත කියන මෙන්න මේ සිත් කොටසට පොදුවේ කියන නමක් තමයි චිත්ත වීතිය කියන එක. එතකොට මේ චිත්ත වීතිය තවත් චිත්ත වීතියකට අනන්තර ප්‍රත්‍ය වෙනවද ඇහුවොත් ඒකෙදි එක චිත්ත වීතියක් හටගෙන ඊට සමානතරවම තවත් චිත්ත වීතියක් හටගන්නේ නැහැ. එක චිත්ත වීතියකින් අනතුරුව සිත භවාංගයට වැටෙනවා. භවාංගයට වැටෙනවා කියන්නේ
තදාරම්මන සිතේ නිරුද්ධ වුණායින් පස්සේ නැවත භවංග සිත ඇති වෙනවා. මෙන්න මේ භවංග සිත් සුදුසු පරිදි ඇති වෙලා භවංග සිත් කීපයකට පස්සේ තමයි නැවතත් චිත්ත වීතියක් හටගන්නේ. එතකොට චිත්ත වීති දෙකක් අතරේ භවංග සිත් රාශියක් තියෙනවා. එතකොට භවංග සිත් වලින් වීති දෙක වෙන් වෙලා තමයි හටගන්නේ. එතකොට මේ අනන්තර සමනන්තර අනන්තර උපනිෂේ නත්ති විගත කියන මේ ප්‍රත්‍ය පහම ප්‍රත්‍ය වෙන්නේ මෑනියෝ ළඟ තියෙන චිත්තුප්පාද දෙකකට. ඒ කියන්නේ 1යි 2යි ගත්තොත් මේ පළවෙනි සිත තමයි දෙවෙනි සිතට අනන්තර ආදී ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ. පළවෙනි සිත තුන්වෙනි සිතට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ නැහැ. හැම වෙලාවෙම ළඟ තියෙන චිත්තුප්පාද දෙකක් අතරේ තමයි මේ ප්‍රත්‍ය සම්බන්ධතාවය තියෙන්නේ. ඒ කියන්නේ මම තේක්ගත් විදිහට චිත්ත වීති දෙකක් අතර ප්‍රත්‍යවීම අනන්තර සමානතර ප්‍රත්‍යවීමක් සිදු වෙන්නේ නැහැ කියන්නේ. ඇත්තටම මෑනියෝ එහෙම තේරුම් ගත්තොත් වඩාම නිවැරදි. මොකද චිත්ත වීති දෙකක් මැද භවංග සිත් කොටසකින් වෙන් වෙලා තමයි පවතින්නේ. එතකොට ස්වාමීන් වහන්සේ අපි දැන් අරමුණක් ඇත්තටම අඳුරගන්න දැනගන්න චිත්ත වීති ගණනාවක් පහළ වෙන්න ඕනේ. අනිවාර්යෙන්ම. එතකොට සම්බන්ධයෙන් මගේ ප්‍රශ්නේ ආවේ එතකොට අර ඒ චිත්ත වීතිවල අතර මොකක් හරි ලින්ක් එකක් විදිහට තියෙනවා. තියෙනවා මෑනියෝ වෙන ප්‍රත්‍ය වලින් ලින්ක් එකක් තියෙනවා. වෙන ප්‍රත්‍ය වලින් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ආරම්මන ප්‍රත්‍ය ගත්තොත් ඒ හැම වීතියකටම අරමුණ එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ එක චිත්ත වීතියක ඇති වෙන සිත් වෙන චිත්ත වීතියක ඇති වෙන සිත් වලට උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්න පුළුවන්. ඒ කියන්නේ උපනිශ්‍රේ ප්‍රත්‍ය කතා කරනවා ඒකේ තියෙනවා පකතූපනිශ්‍රේ කියලා ප්‍රත්‍ය ශක්තියක්. ඒ ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රත්‍ය වෙන්න පුළුවන්. හරි. පැහැදිලි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අවස්ථාව ලබා දුන්නට බොහෝ පිං. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි මෑනියෝ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තාමත් වටිනා දේශනයක් ඔබ වහන්සේගේ තාමත්ම පිං මොකද අපි දෙලම චිත්ත වීති දැනගෙන හිටියට වෙනම සිත් දැනගෙන හිටියට ඒ වාර ගැලපිලා අද තමයි යම් කිසි අපතේීමක් ඇති වෙන්නේ මොහොතේ අප්‍රමාණ පිං. ඒකේ ස්වාමීන් වහන්සේ මට මේ දේශනාවේදී ආපු දෙයක් වන්සලිසය අපි වදින විට සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික කුසලසිතක් ඇති වෙනකොට වහන්සේ පැහැදිලි කරානේ එතන විඥානස්කන්ධය සංඥාස්කන්ධය වේදනාස්කන්ධය සහ සංස්කාරස්කන්ධය යන ස්කන්ධ හතර. ඔව්. ඒතර ස්වාමීන් වහන්සේ ඒක පරිච්ඡේදය. ඒකවල සමනසේ ඒකත් අපි දාකිකම්කට දුවත් මෙලිස්නේ එන රූපස්කන්ධය පංච උපාදානස්කන්ධය වෙනවද ස්වාමීන් වහන්සේ? මෑනියෝ පංච උපාදානස්කන්ධය වෙන් කරගන්න පුළුවන්. මම ඇත්තටම නාමස්කන්ධ හතර මතු කරේ අපේ අනන්තරාදී ප්‍රත්‍යයට අදාළ ඒ ස්කන්ධ හතර නිසා. දැන් යම් කිසි කෙනෙකුට විදර්ශනා කරන්න අවශ්‍ය නම් මේ සිත හටගන්නේ අපේ මේ හදේ වස්තුව නිස්සය කරගෙන. එතකොට එතෙන්දී මේ හදේ වස්තුව රූපස්කන්ධය වශයෙන් ගන්නවා. එතකොට ස්කන්ධ පහක් තියෙනවා ඒ වෙලාවේ. එහෙමයි. එතකොට අපි ඒක ලෝභ සිතකින් ඇඳුවොත් එතන උපාදානයම වෙන්න පුළුවන් නේද? මෑනියෝ ඇත්තටම ඔය ස්කන්ධ පහ සහ උපාදානස්කන්ධ පහ කියන එක පිළිබඳව සමාජයේ නොඑක් අදහස් තියෙනවා. ඒකේ පැහැදිලි ධර්මානුකූල විග්‍රහය තමයි ස්කන්ධ කිව්වහම මේ ස්කන්ධ පහේ සියලුම චිත්ත චෛතසික රූප කියන කොටස් සංග්‍රහ වෙනවා. උපාදානස්කන්ධ කිව්වහම වෙනස වෙන්නේ උපාදානස්කන්ධ පහේ සංග්‍රහ වෙන්නේ ලෞකික චිත්ත චෛතසික රූප පමණයි. එතකොට අපි මාර්ගඵල උපදවා ගත්තේ නැතොත් මේ මුළු ජීවිතයම උපාදානස්කන්ධ. එතකොට උපාදානස්කන්ධ කියන වචනේ තේරුම තමයි ලෝභය, ditthිය කියන මෙන්න මේ චෛතසික ධර්ම දෙක. ලෝභය, ditthිය කියන මෙන්න මේ චෛතසික ධර්ම දෙකට යමක් අරමුණු කළ හැකිනම් ලෝභයෙන්, ditthියෙන් අරමුණු කළ හැකි ධර්ම වලට කියනවා උපාදානස්කන්ධ කියලා. ඒව තමයි
ලෞකික සිත් 81යි ඒවයි යෙදෙන චෛතසික 52යි රූප 28යි කියන මෙන්න මේ ලෞකික සියලුම පරමාර්ථ ධර්ම. ඒවා මතක තියාගන්නට ඕන ලෝභයෙන් දිට්ඨියෙන් අරමුණු කළොත් උපාදාන ස්කන්ධ වෙනව නෙවෙයි. ලෝභයෙන් දිට්ඨියෙන් අරමුණු කළ හැකි ස්වභාවය සහිතනම් ඒව උපාදාන ස්කන්ධ. එතකොට අපේ ජීවිතයේ මාර්ග චිත්තුප්පාද ඵල චිත්තුප්පාද කියන මේ ලෝකෝත්තර සිත් 8 හැර අනිත් සියලුම පරමාර්ථ ධර්ම ටික උපාදානස්කන්ධ. උපාදානස්කන්ධවල සංග්‍රහ වෙන්නේ නැත්තේ මාර්ග චිත්තුප්පාද 4යි ඵල චිත්තුප්පාද 4යි පමණමයි. එහෙමයි ස්වාමීන් බොහොම පැහැදිලි නොයසු දහමක් ඇතුව වගේ නෑ කිසිත් වෙනවා. තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ මහසෑයට වහන්සේ දේශනා කරේ උදාහරණයක් මල්වට්ටිය පූජා කරන උපේක්ෂා සහගත සිතකින් කියලා ඊපස්සේ අර ගෙදර ගිහින් ඒක ආවර්ජනය කරනකොට එතන සෝමනස්ස සහගත සිතක් උනේ එතන යා ප්‍රීතියෙන් ආවර්ජනය කරන නිසා ස්වාමීන් වහන්සේ ඔව් මෑණියෝ ඒ කියන්නේ මෑණියෝ දැන් අපි මහා කුසල් සිත් 8ක් තියෙනවනේ. ඒ කියන්නේ අපි සිද්ධ කරන සියලුම පින්කම් සිද්ධ කරන්නේ කාමාවචර මහා කුසල් සිත් 8න්. එතකොට මේ 8න් සිද්ධ කරාම මේ කුසල ක්‍රියාව සිද්ධ කළා පස්සේ පසු අවස්ථාවකදී කරන අවස්ථාවේ උපේක්ඛා සහගත කුසලය පස්සේ සෝමනස්සයෙන් අරමුණු කරන්නත් පුළුවන් උපේක්ෂාවෙන් අරමුණු කරන්නත් පුළුවන්. කරන අවස්ථාවේ සතුටින් කරපු කුසලය පස්සේ සෝමනස්සයෙන් අරමුණු කරන්නත් පුළුවන් උපේක්ෂාවෙන් අරමුණු කරන්නත් පුළුවන්. ඒක වේදනාව ගැටලුවක් නැහැ. ඊළඟ සෝමනස්ස මාර්ග ගෝත්‍ර සිත මාර්ග සිතට ප්‍රත්‍ය වෙනකොට සෝමනස්ස ඒකෙන් අදහස් වෙන්නේ ගෝත්‍ර සිත ප්‍රත්‍ය ශක්තිය මාර්ග සිතට ප්‍රත්‍ය වෙනවා කියන ඉතින් අදහස් වෙන සෝමනස්ස මාර්ග සිත එතකොට ප්‍රත්‍යෝපන්නයි නේද සෝමනස්ස? අනිවාර්යෙන්ම. අනේ එහෙමයි වෙන්නේ. මේක ප්‍රත්‍ය වෙනකොට ඒක ප්‍රත්‍ය ශක්තියද උපකාර කරන එක ප්‍රත්‍යෝත්පන්න වෙනවා. ඒ ප්‍රත්‍ය ශක්තිය උපකාරය නිසා හටගන්න එක ප්‍රත්‍යෝත්පන්න. පැහැදිලි ස්වාමීන් වහන්සේ. චිත්ත වීතියක වහන්සේ දේශනා කළ අර සම්පටිච්ඡර සම්තීරණ වොත්තකන කියන සිත් විපාක සිත් කියලා ඒ ස්වාමීන් වහන්සේ ඒවා එහෙම දේශනා කරන්නේ. ඒ කියන්නේ අපිට පෙර ඉඳන් ආපේක විපාකයක් ඒ සිත් එහෙම මෑණියෝ එහෙම දේශනා කරන්න හේතුව තමයි විපාක සිත් යනු අපේ මේ සත්ව ශරීරය තුල අතීතයේ ඉපදිච්ච කර්ම ශක්තියක් නිසා යම් චිත්තචෛතසික ටිකක් හටගත්තා නම් ඒ සියලුම චිත්තචෛතසික වලට කියනවා විපාක චිත්තචෛතසික කියලා. දැන් උදාහරණයක් විදියට මාර්ගඵලසිත නමුත් දැන් මුලින් මාර්ගසිත උපදිනවා ඊට අනතුරුව ඵලසිත උපදිනවා. එතකොට මාර්ගසිත හටගෙන නිරුද්ධ වුණයින් පස්සේ මාර්ගසිතේ තියෙන කුසල චේතනාව නම් වූ කර්මය නිසා තමයි අනතුරුව ඵලසිත උපදින්නේ. එතකොට කලින් කුසලසිතේ යෙදිච්ච චේතනාව නම් වූ කුසල කර්මයෙන් උපද්දවපු හින්දා ඵලසිතට කියනවා අපි විපාක සිතක් කියලා. එතකොට ඒ වගේම තමයි අර කලින් කියපු චක්කු විඥාන සම්පටිච්ඡන සම්තීරණ තදාරම්මන කියන සිත් හතරම අතීතේ කර්ම ප්‍රත්‍යයෙන් උපදවපු චිත්තුප්පාද නිසා ඒවට කියනවා විපාක චිත්තුප්පාද කියලා. එතන සාමාන්‍යයෙන් අතීත කර්ම ප්‍රත්‍ය කියන අපි පෙර භවයේ කරපු එකක් නෙමෙයි මේ චිත්ත වීතියේ ඊට ඉස්සෙල්ලා එක නිසා කියන එකද සාමාන්‍යයෙන් නෑ මෑණියෝ. ඒ කියන්නේ මාර්ග වීතිය ගත්තයින් පස්සේ කලින් සිත අනිත් ඒවා ලෞකික කර්ම ගත්තයින් පස්සේ පෙර භව ඒවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ හැදෙන හැම චිත්ත වීතියකම බලපාන්නේ උඩ අපේ පෙර භවයේ ඇසුරේ ඒ සම්බන්ධ තමයි බලපාන්නේ. බොහෝ සෙයින් මෑණියෝ එහෙමයි. නමුත් වර්තමාන භවයේ උපදින ඒවත් ඇතැම් විට පහළ වෙන්න පුළුවන්. එහෙමයි. බොහොම පිළිසවනස තෙරුවන් සරණයි. අත්‍යවශ්‍යසනස මේ පසලවල අපි ගන්නේ අපේ චිත්ත වීදියේ එළිවෙනස මේ සාධාරණය කොහොමද සොයනසේ වෙන්නේ පොඩ්ඩක් ඒක මෙදිරන්න පුළුවන්ද?
තදාරම්මණය වෙන්නේ මහත්මයා දැන් අපි දැන් තදාරම්මන කියන සිතේ අරමුණ තමයි දැන් චිත්ත වීතියක් ගත්තාම ජවන සිත් වලට අනතුරුව කෙලින්ම භවාංගයට වැටෙන්නේ නැතුව ඒ ජවණයෙන් ගත්ත අරමුණම අරමුණු කරගෙන අතීත කර්ම ප්‍රත්‍යයෙන් උපදින චිත්තුප්පාද දෙකක් තියෙනවා. ඒ සිත අර ජවණයෙන් ගත්ත අරමුණම අරගෙන උපදින නිසා ඒ සිත් දෙක නම් කරනවා තදාරම්මන සිත් කියලා. එතකොට ඇත්තටම මේ සිත් දෙක ප්‍රධාන චිත්තුප්පාද දෙකක් නෙවෙයි. දැන් තදාරම්මන චිත්තුප්පාද දෙක හටගත්තන් නැතත් අරමුණ හොඳට දැනගැනීමේ ශක්තිය තියෙනවා. මොකද හේතුව දැන් රූපාවචර බ්‍රහ්මයෝ ගත්තොත් රූපාවචර බ්‍රහ්මයෝ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහනවා, බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න පැමිණෙනවා. ඒ වෙලාවේ රූපාවචර බ්‍රහ්මයන්ගේ సంతානවල චක්කුද්්වාරික චිත්තවීති සහ සෝතද්්වාරික චිත්තවීති හට ගන්නවා. එතකොට රූපාවචර බ්‍රහ්මයන්ගේ సంతානවල ඇතිවෙන කිසිම චිත්තවීතියක තදාරම්මන චිත්තුප්පාද හටගන්නේ නැහැ. නමුත් බ්‍රහ්මයට ඒ ආරම්මණය මනාකොට දැනගන්න පුළුවන්. එතකොට ඒකෙන් තේරුම් ගන්නට ඕන මේ තදාරම්මන චිත්තුප්පාද දෙක කාමාවචර සත්වයන්ට විතරයි හටගන්නේ. ඒක ප්‍රධාන චිත්තුප්පාද දෙකක් නෙවෙයි. ඒ දෙක හටගත්තන් නැතත් ආරම්මණය හොඳින් දැනගන්න පුළුවන්. එතකොට තදාරම්මන කියන එකේ අදහස තමයි ජවනයේ විසින් ගත්ත අරමුණම අරගෙන උපදින සිත් නිසා ඒවට කියනවා තදාරම්මන කියලා. පරමාර්ථ වශයෙන් ගත්තාම මහා විපාක සිත් 8යි සම්තීරණ සිත් 3යි කියන මෙන්න මේ සිත් 11 තමයි තදාරම්මන කෘත්‍ය කරමින් අතිමහන්තාරම්මන පංචද්වාරික චිත්ත වීති වල සහ විභූතාරම්මන මනෝද්වාරික චිත්ත වීති වල කාමාවචර සත්වයන් තුල පමණක් කාමාවචර අරමුණක් ඇති වූ කල්හි පමණක් හටගන්න සිත් කොටසක්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේ දේශනා කළා මේ උදාහරණයක් වශයෙන් ජවන අවස්ථාවේදී එකම සිත කීපවරක් හට ගන්නවා කියලා. ඔව්. එහෙමයි නේද? ඔව් මෑනියෝ. ඉතින් මේ දැන් හැම දෙයක්ම දැන් උපදිච්ච මේ පෙරණතිබී හතගෙන ඉතුරු නැතුව නැති වෙලා අලුතෙන්මනේ උපදින්නේ. අනිවාර්යෙන්ම මෑනියෝ. එතකොට දැන් මේ අවස්ථාවේ දැන් ඔය ජවනසිත එක වගේම ජවනසිත කියන එක එකම සිත කියන එක කොහොමද ස්වාමීන් වහන්සේ විස්තර කරන්නේ? මෑනියෝ බොහොම වැදගත් ප්‍රශ්නයක්. මෑනියෝ හොඳට ධර්ම කාරණාවක් තේරුම් අරන් තියෙනවා. හොඳටම හොඳ කාරණාවක් තමයි හටගෙන නිරුද්ධ වෙච්ච පරමාර්ථ ධර්මයක් නැවත කවදාවත් හටගන්නේ නැහැ. ඒක ඒ කියන්නේ පරමාර්ථ ධර්ම සියල්ලම ප්‍රත්‍ය නිසා හටගෙන නිරුද්ධ වෙලා යනවා. ඒ ප්‍රත්‍ය නිසා හටගෙන නිරුද්ධ වෙච්ච පරමාර්ථ ධර්ම කිසිම දවසක නැවත හැට ගැනීමක් නැහැ. එතකොට මේ ජවන් සිත් 7 කියන කොටත් එසේම තමයි. පළවෙනි ජවන චිත්තුප්පාදය හටගෙන නිරුද්ධ වුණාම එහි තිබුණා වූ පරමාර්ථ ධර්ම නැවත කිසිම කාලයක හට ගැනීමක් නැහැ. එතකොට දෙවෙනි ජවන චිත්තුප්පාදයේ විදියට හටගන්නේ එකම සිත කිව්වේ මෑනියෝ නාම වශයෙන්. ඒ කියන්නේ දැන් සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත කියන එක නම් මුල් චිත්තුප්පාදයේ දෙවෙනි චිත්තුප්පාදයට නම් වශයෙන් සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික චිත්තුප්පාදයමයි. නම් වශයෙන් තමයි එහෙම කිව්වේ. ඒක මම සෝමනස්ස පැහැදිලි. අපි යමක් දකිනකොට ඒ දැකපු ගමන්ම චක්කු විඥානය ඇති වුණාට ඒක අපිට අඳුර ගන්න බෑනේ. දැන් රොණිලිසාය කියලා අපිට අඳුර ගන්න බෑනේ. එතකොට ඒ කියන්නේ අනුපද්දක චිත්ත වීති අර මනස්ද්වාරය හරහා ගිහිල්ලානේ අඳුරගන්නේ. ඔව්. එතකොට දැන් වහන්සේ විස්තර කරපු විදිහේ දැන් එක චිත්ත වීතියකින්නේ ওই ටික මේ පෙන්නුවේ. ඒක අනුපද්දකේ හරහා යනකොට මේ කොහොමද ස්වාමීනාන්ද? ඒත් මෑනියෝ ඒ විදිහටම තමයි දැන් මං උදාහරණයක් විදිහට තමයි ওই චිත්ත වීති ගත්තේ. එහෙම නැතුව කිසිම දැන් ඇත්තටම මගේ අදහස චිත්ත වීති උගන්නන එක නෙවෙයි අනන්තර ප්‍රත්‍ය පිළිබඳව පොඩි හැඳින්වීමක් කිරීමට. ඒකට මං උදාහරණ විදිහට මට හිතිච්ච චිත්ත වීතියක් අරගෙන තමයි පැහැදිලි කරන්න යෙදුනේ. එහෙම නැතුව චිත්ත වීති අරගෙන ඒ වීති පිළිබඳව දැනුම ලබා දීමේ අදහස නෙවෙයි. මෑනියෝ කියපු කාරණාව එහෙමම තමයි.
ඒ චක්කුද්්වාරික වීතියකට පස්සේ අනුබන්ධක මනෝද්්වාරික චිත්ත වීති හටගෙන තමයි ඒ යමක් පිළිබඳව හොඳ විග්‍රහයක් ඇතිව දැනගන්නේ. ඒ වීතිවලත් යම්කිසි වීතියක කුසල චිත්තුප්පාදයක් හටගත්තොත් ජවන කෘත්‍ය වශයෙන් ඒ හැම තැනකදීම පුරිම කුසල ජවන චිත්තුප්පාදයේ පසුව උපදින ජවන චිත්තුප්පාදයට අනන්තර ආදී විදියට ප්‍රත්‍ය වෙනවා කියලා දැනගත්තාම හරි. හරි ස්වාමීන් වහන්සේ මම අර ඒක මොනවාද දන්නේ නැති සමහර විට මේ වැරදියට තේරුම් ගන්න පුළුවන් කියන නිසා මම නිකන් ගෙනාවේ. නෑ මම ඒ කාරණාව එහෙම තමයි. අනිත් ප්‍රශ්නේ තමයි සමහරවිට වහන්සේගේ එක තැනකට ගෝත්‍ර භූසිත ධානසිතට කලින් ගෝත්‍ර භූසිත පෙන්වන්නේ. ඔව්. එතකොට ගෝත්‍ර භූසිත මාර්ගසිතකට කලින් විතරක් නෙමෙයි ධානසිතකට කලින් ධානසිතකට කලින් එනකට ගෝත්‍ර භූ කියලා කියනවලු. ඔව් මෑනියෝ ධානසිත වලට කලින් උපදින සිතට ගෝත්‍ර භූසිත කියලා කියනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං ඉරෝගතාව වේවා. තෙරුවන් සරණයි මෑනියෝ. තෙරුවන් සරණයි මහත්මයා. ශක්තියින් ගැන කතා කර කුසල ශක්තිය විඥාන ශක්තිය ගැන කතා කරා මේ පොතෙන් අපි කුසල ශක්තියින් ඒක ශක්ති විශේෂ කියලා ගන්නකොට වෙන ආගම්වල සම්මාංශ මේ විඥානයේ ශක්තියක් විදිහට අන්තිමට ගිහිල්ලා අර මහා ප්‍රඥාට එකතු වෙනවා මේ ශක්තියින් කියන ඒවා වෙන විදිහකට අර්ථ දක්වනවා ශක්ති විදියට විඥානයේ ශක්තියක් විදියට එහෙම නැත්නම් ප්‍රබවයක් විදියට. එතකොට අපි මේ කතා කරන මේ කුසල ශක්තියින් විඥාන ශක්තියින් අපි කොහොමද සම්මාංශ ඒ වෙන් කළා හඳුනා ගන්න විදියක් පොඩ්ඩක් ඒ වචනය වෙන්න පුළුවන්. ඒක හැබැයි අපේ ඒ ශක්තියින් කියන එක මොකද මේ අද කාලේ ගොඩාක් මේ ශක්තියින් කියන කතාව මේ එනර්ජි ඒ වගේ මේ ශක්තියෙන් දැන් විඥානයේ ශක්තියක් කියන එක මේ එනර්ජි මේ ප්‍රබවයක් වගේ එනර්ජි සෝස් එකක් වගේ කියන එකත් කට්ටියක් මුලාවකට ගිහිල්ලා තියෙනවා. ඒකට අන්න ඒ කියන ශක්තියින් දුයි මේ අපි කියන කුසල ශක්තිය ඒ වගේ දේවල් ශක්ති විශේෂ ගැන සමිමාංශ පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් බොහොම පිං තෙරුවන් සරණයි මහත්මයා. එතෙන්දී ඇත්තටම ඉතින් මේ අපි තේරුම් ගන්නට ඕන සාමාන්‍යයෙන් මේක කෙනකෙනාගේ අදහස් තියෙන්න පුළුවන් මගේ පෞද්ගලික ඇදහිීම තමයි මේ ලෝකේ තියෙන පරමාර්ථ ධර්මයන්. ඒ කියන්නේ චිත්ත පරමාර්ථ ධර්මය, චෛතසික පරමාර්ථ ධර්ම 52, ඊළඟට රූප පරමාර්ථ ධර්ම 28, නිර්වාණ පරමාර්ථය කියලා පරමාර්ථ ධර්ම 82ක් තියෙනවා. මේ මගේ පෞද්ගලික ඇදහිීම කියන්නේ. එතකොට මෙන්න මේ පරමාර්ථ ධර්ම 82 මේ පරමාර්ථ ධර්ම 82 අතරින් එකඳු පරමාර්ථ ධර්මයක් දත යුතු ਸਰවාකාරයෙන් දැන ගැනීමට සමත් එකම එක පුද්ගලයා මේ ලෝක ධාතුවේ ඉන්නේ. ඒ තමයි අපි සරණ ගියා වූ ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේට පමණයි මේ පරමාර්ථ ධර්ම 82 එක පරමාර්ථ ධර්මයක් වුණත් දත යුතු සියලු ආකාරයෙන් දැන ගැනීමට හැකියාව තියෙන්නේ. පසේ බුදුරජාණන් වහන්සේ නමකටවත් එකඳු සංස්කාර ධර්මයක් දත යුතු හාත්පසින් දැන ගැනීමට ප්‍රඥාවක් නැති බව තමයි අපේ ධර්මයේ පැහැදිලිවම සඳහන් කරලා තියෙන්නේ. ඉතින් වචන සමාන වෙන්න පුළුවන්. දැන් ශක්තිය කියන වචනේ තමයි පාවිච්චි කරන්න තියෙන්නේ සමහර වෙලාවට. ඒ වචනේ පාවිච්චි කරාට ඒ වචන දෙක අතර ඒ කියන්නේ බුද්ධ ධර්මයේ තුල ඒ වචනේ පාවිච්චි කිරීම සහ වෙනත් අය ඒ වචනේ පාවිච්චි කරන එකෙන් අදහස් කරන්නේ සම්පූර්ණම අදහස් දෙකක්. මොකද සර්වඥතා ඥානය තමයි එකම ඥානය මේ පරමාර්ථ ධර්මයන්ගේ ශක්ති සියල්ලම තේරුම් ගැනීමට සමත් එකම ඥානය සර්වඥතා ඥානය. එතකොට ඒ සර්වඥතා ඥානයෙන් බාහිර කිසිදු නුවණකට පරමාර්ථ ධර්ම පිළිබඳව හාත්පසින් දැන ගැනීමට හැකියාවක් නැහැ. එතකොට මේ පරමාර්ථ ධර්ම හාත්පසින් සියලු ශක්ති සහිතව සවිස්තරව
දැන ගැනීමට සමත් එකම ප්‍රඥාවයි තියෙන්නේ. ඒ තමයි සර්වඥතා ඥානය. එතකොට ඒ පරමාර්ථ ධර්ම පිළිබඳව සියල්ලෙන් සියල්ල දැනගන්න ප්‍රඥාවට තමයි කියන්නේ සර්වඥතා ඥානය කියලා. එතකොට මේ සර්වඥතා ඥානය ස්වකීය චිත්තසංතානය තුල උපදවාගත් උතුමන් වහන්සේට තමයි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස විශේෂයෙන්ම සම්මා සම්බුද්ධ කියන වචනේ විවහාර කරන්නේ මේ සර්වඥතා ඥානයේ සහිත උතුමන් වහන්සේට. එතකොට උන්වහන්සේ තමයි විශේෂයෙන්ම ධම්ම සංගණිය තුල ඊළඟට අභිධර්මයේ ප්‍රකරණ 7 තුරම සුදුසු පරිදි දැන් සිත ගත්තයින් පස්සේ කතමන් තස්මින් සමේ චිත්තං හෝති යන් තස්මින් සමේ චිත්තම් මනෝ මානසං හදයම් පණ්ඩරම් මනෝ මනායතනම් විඥානම් විඥානක්ඛන්‍தோ ආදී වශයෙන් මේ චිත්තය නම් වූ පරමාර්ථ ධර්මයේ හාත්පසින් විග්‍රහ කරලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේට සමාන වූ නුවණක් වෙනත් කෙනෙකුට නැහැ. ඒ නිසා තමයි කියන්නේ අසමෝ කියලා. සම වෙනවනම් සම වෙන්නේ තවත් බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. ඒ නිසා කියනෝ අසමෝ අසම සමෝ කියලා. එතකොට වෙන අය මේ වචන පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒ වචන පාවිච්චි කරාට අපි මේ බුද්ධ ධර්මය තුල ඒ වචන වලින් අදහස් කරන දෙය බුදුරජාණන් වහන්සේ සියල්ලම අවබෝධ කරගෙන සත්‍ය වූ දේවල් වලට තමයි ඒ වචන පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වචනේම තවත් කෙනෙකුට අසත්‍ය වූ දේවල් වලට පාවිච්චි කරගන්න පුළුවන්. ඒක මේ භාෂාවේ තියෙන වචනවල ප්‍රශ්නයක්. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. ඕකේ සම්මානස. එතකොට සම්මානස දැන් අපි ගමු දැන් උදාහරණයක් විදිහට දැන් ශ්‍රද්ධාව වගේ දෙයක්. අපි දැන් අර සරියුත් ස්වාමීන් වහන්සේම දේශනාවල පෙන්නන්නේ දැන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන මේ ශ්‍රද්ධාවටද මේ කියන ධර්මය මේ ඒ විදිහටම අදහන්නේ. එතකොට සරියුත් ස්වාමීන් වහන්සේ කියන්නේ නෑ මේ ඒ ධර්මය මම තුලින්ම මම දැකලයි මේ බුදුරජාණන් වහන්සේ මේ කියන දේ හරි කියලා මම දැනගන්නේ කියලා. එතකොට එතන පාවිච්චි කරනවා අභිශ්‍රද්ධාව කියලා වචනයක්. ඒ කියන්නේ ශ්‍රද්ධාව අචල ශ්‍රද්ධාව එහෙම නැත්නම් අභිශ්‍රද්ධාව කියලා. එතකොට ඒ විදිහටමද අපි ස්වාමීන් වහන්සේ මේ ශක්තිය කියන එකත් අපි දකින්න ඕන. ඇත්තටම මහත්මය සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ගත්තහම උන්වහන්සේ තමයි බුද්ධ ශාසනය කියන එකේ. ඒ කියන්නේ ගෞතම බුද්ධ ශාසනය ඇතුලේ බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන මේ සිව්වන පිරිස ගත්තහම බුදුරජාණන් වහන්සේට දෙවෙනි පුටුවේ ඉන්නේ ප්‍රඥාවෙන් දෙවෙනි පුටුවේ ඉන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඊට පස්සේ උන්වහන්සේ ඔය මහත්මය කියපු ප්‍රකාශය කරනකොටත් අරිහත්වයට පත් වෙලා කියලා මම විශ්වාස කරනවා. එතකොට අරිහත්වයට පත් වුණාම අරිහත්වයට ඕනේ සෝවාන් වුණාම අපිට අච්චල සද්ධාාවක් ඇති වෙනවා. බුද්දේ අවෙච්ච ප්‍රසාදේන සමන්නාගතෝ ධම්මේ අවෙච්ච ප්‍රසාදේන සමන්නාගතෝ සංඝේ අවෙච්ච ප්‍රසාදේන සමන්නාගතෝ. සෝවාන් මාර්ගෙන් එහා පුද්ගලයෝ මේක බුදුරජාණන් වහන්සේ කියපු නිසා නෙමෙයි අදහන්නේ උන්වහන්සේලා ප්‍රත්‍යක්ෂ විදියට අවබෝධ කරගෙන. ඒිට මෙහා තියෙන ඉන්න පුතඥ අපි වගේ කට්ටිය බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව සම්බන්ධව ඉස්සෙල්ලා සාමාන්‍ය සද්ධාවක පිහිටලා ඉන්නට ඕනේ. උදාහරණයක් විදියට පොළව ඇතුලේ ලිඳක් කපනකොට ඒ පොළව ඇතුලේ තියෙන ලිඳේ තියෙන වතුර ටික දැකලා ලිඳ කපන්න හැදුවොත් අපිට කවදාවත් ලිඳ කපා ගන්න බෑ. ඉස්සෙල්ලා මෙතන පොළව යට වතුර තියෙනවා කියන සද්ධාව විශ්වාසය ඇති කරගෙන ඒ විශ්වාසයේ පිහිටල පොළව හාරගෙන යනවා. පොළව හාරගෙන යනකොට වතුර ටික හම්බ වෙනවා. එතකොට අන්නර වතුර ටික හම්බ වුණයින් පස්සේ එයාට මෙතන වතුර තියෙයිද නැද්ද කියලා සැකයක් නෑ. එයා වතුර ටික තමන්ගේ ඇස් දෙකෙන්ම දැක්කා. එතකොට අන්න ඒ වගේ තමයි පුතඥ කට්ටිය මේ පොළව යට වතුර තියෙනවා කියන භාග්‍යතුන් වහන්සේගේ සර්වඥතා ඥානය පිළිබඳව සද්ධාව ඇති කරගෙන ප්‍රතිපදාව අනුගමනය කරනවා. සෝවාන් මාර්ගඵල උපදවා ගත්තයින් පස්සේ එහාට අර වතුර ටික හම්බුණයින් පස්සේ වගේ ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් සද්ධාව දියුණු වෙනවා. ඒ දෙකක්. බොම්බික් සම්මානස තෙරුවන් සරණයි මහත්මයා.
තෙරුවන් යවන් සිත් හතක් නැන්නේ ඒ කියන ටිකක් පැහැදිලි කරලා දෙන්න තෙරුවන් සරණයි. ජවන් සිත් හතක් කියන්නේ මෑනියෝ සාමාන්‍යයෙන් ගත්තයින් පස්සේ ඒ කියන්නේ ජවන් සිත් හතට වැඩි අඩු වෙන අවස්ථාවලුත් තියෙනවා. දැන් උදාහරණයක් විදියට මරණාසන්න චිත්ත වීතිවල එහෙම ජවන සිත පස්වතාවයි උපදින්නේ. ඊට අමතරව දියේ ගිලිච්ච අවස්ථාවල ඒ වගේම සිහි මුර්චා වෙච්ච අවස්ථාවල එහෙම නැත්නම් මහත් කායික වේදනාව ආදියෙන් පෙළෙන අවස්ථාවල ජවන් සිත් හතට වැඩිය අඩුවෙන් හට ගන්න පුළුවන් කියලා සමහර පොතපතක සඳහන් වෙනවා. නමුත් සාමාන්‍යයෙන් බහුතරයක් ගුරුවරු උගන්වන ස්ථාවර මතය තමයි කාමාවචර ජවන් සිත කියන එක උපදිනවා නම් 7 වතාවක් උපදිනවා. 7 වතාවක් උපදින්න ආවුෂ නැත්තම් 7ම නූපදී යනවා කියලා තමයි අදහස තියෙන්නේ. එතකොට ජවන් සිතක් ගත්තයින් පස්සේ අපි කාමාවචර සිත් වශයෙන් ගත්තාම අකුසල් සිත් 12යි, මහා කුසල් සිත් 8යි, මහා ක්‍රියා සිත් 8යි, සෝමනස්ස සහගත හසිතුප්පාද සිතයි කියන මෙන්න මේ කාම ජවන් චිත්තුප්පාද 29න් මහා ක්‍රියා සිත් 8යි, සෝමනස්ස සහගත හසිතුප්පාද සිතයි කියන සිත් 9 අයින් කරයින් පස්සේ ඉතුරු අකුසල සිත් 12යි, මහා කුසල් සිත් 8යි කියන චිත්තුප්පාද 20 තමයි අපේ సంతානය තුල ජවන කෘත්‍ය වශයෙන් හටගන්නේ. එහෙම හටගන්නකොට එකම චිත්තුප්පාදය තමයි 7 වතාවක් ඉපද නිරුද්ධ වෙන්නේ. පැහැදිලි කමනක් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සම්මාසන විද සාමාන්‍යයෙන් පහුගිය වගේ දේශනාවකදී අදිනසනසර වර්තමාන දැන් කෙනෙක් බණිද්දී අර ආන්දරෝ කිව්වා සත්‍යයක් පුද්ගලයෙක් නැහැ කියලා. හැබැයි ඒක පාරටම අපිට කෙනෙක් බණිද්දී අපිට අර නිකන් අපේ ශෝකයක්, නිකන් දුකක්, වේදනාවක් දෙනවා. දැන් අපි ඇත්තම ඉඳලා ගන්නවා ඇත්තම සත්‍යයක් පුද්ගලයෙක් ගැන අතර මහා බුද්ධ තියෙන්නේ මේවා ක්‍රියාත්මක වෙන්නේ වෙනම මේ රූපනාම ධර්මයන් වලින්. හැබැයි ඒ කිව්වට හඳුනන්නේ අපිට දුක ඒ දෙයක් ශෝකක් ඇති වෙන හඳුනන්නේ මොකද්ද ඇති වෙන ධර්මතාවය? අපේ මහත්මයා මේ මහත්මයට විතරක් නෙවෙයි, ඒ කියන්නේ අපිට උනත් එහෙමයි. ඒ කියන්නේ අපි මේ වචන වලින් ප්‍රකාශ කරාට අපි මේ දේශනා කරන ධර්මය අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අධ්‍යයනය කරලා අපේ නුවණින් වැටහෙන විදිහට තමයි අපි ප්‍රකාශ කරන්නේ. එතකොට ඒ ප්‍රකාශ කරන ධර්මයේ කිසිම වරදක් නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ විදිහට ඉගෙන ගත්තා නම් ඒක එහෙමමයි. හැබැයි මහත්මයා අපි මේක ප්‍රත්‍යක්ෂ විදිහට අවබෝධ කරගත්තේ නැහැ තාම. ඒ කියන්නේ අපි තවම පුතත්ජනයි. අපි මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්න මාර්ගය අනුගමනය කරමින් ඉන්නේ. ඒ හින්දා අපි මෙතන තියෙන්නේ සංස්කාර ධර්ම පුඤ්ජයක් පමණයි කියන වචනය 100% නිවැරදි. ඒකේ වරදක් නැහැ. නමුත් අපි ඒ වචනය ප්‍රකාශ කරාට මෙතන තියෙන්නේ සංස්කාර ධර්ම පුඤ්ජයක් කියන ප්‍රත්‍යක්ෂ ඥානය අපිට නැහැ. අපේ సంతානය තුල අවිද්‍යාව සම්පූර්ණයෙන්ම තවමත් ඉතිරි වෙලා තියෙනවා. ඒ නිසා අපි වචනෙන් කිව්වට අවිද්‍යාවෙන් අපි මුලා වෙලා ඉන්නේ මම සත්වයා පුද්ගලයා කියලා. ඒ මුලා වීම නිසා තමයි ඒ විදියට ශෝකාදිය උපදින්නේ. ඒක අපි වැඩි කරගන්න නම් අපි තව තවත් අර මේ නාම රූප කඩකඩ වගේ අපි ඒක විතරම හිතා කටයුතු කරනවා. අනිවාර්යයෙන්ම මහත්මයා මේකේ කලබල වෙන්න හොඳ නැහැ. අපි ඒ කියන්නේ ඇත්තටම දැන් අපි දන්නවනේ ධම්මචක්ක සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා කතමංච භික්කවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවේ සත්‍ය විදියට දේශනා කරේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ඒ ගැන කාටවත් වාදයක් විවාදයක් නැහැ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි මාර්ගාංගය තමයි සම්මා දිට්ඨිය කියන මාර්ගාංගය. එතකොට මේ සම්මා දිට්ඨිය කියන මාර්ගාංගය ත්‍රිපිටකයේ විස්තර කරලා තියෙන්නේ තත්ත කතමා සම්මා දිට්ඨි. සම්මා දිට්ඨි කියන මාර්ගාංගය කවරේද? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදයේ ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං අයං උච්චති සම්මා දිට්ඨි. එතකොට සම්මා දිට්ඨිය 4 ආකාර වෙනවා. දුක්ඛාරය සත්‍ය පිළිබඳව දන්නා වූ ඥානය,
දුක්ඛ සමුදයාර්ය සත්‍ය පිළිබඳව දන්නා වූ ඥානය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය පිළිබඳව දන්නා වූ ඥානය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය පිළිබඳව දන්නා වූ ඥානය කියලා හතර ආකාරයි. එතෙන්දි මහත්මයා දුක්ඛාර්ය සත්‍ය කියලා කියන්නේ ලෞකික සිත් 81යි, ලෝභය වර්ජිත චෛතසික 51යි, රූප 28යි කියන මෙන්න මේ පරමාර්ථ ධර්ම කොටස. දුක්ඛ සමුදයාර්ය සත්‍ය anu ලෝභ චෛතසිකය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය anu නිර්වාණ පරමාර්ථ ධර්මයේ, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය anu මාර්ග සිත් හතර යෙදෙන ප්‍රඥාව, විතරක, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, වීරිය, සති, ඒකග්ගතා කියන මාර්ගාංග 8. එතකොට චතුරාර්ය සත්‍ය anu පරමාර්ථ ධර්ම කොටස් හතරක්. එතකොට අපි මේ ප ဋ ාණ කියලා ඉගෙන ගන්නේ, අභිධර්මයේ ඉගෙන ගන්නව කියලා ඉගෙන ගන්නේ, චිත්ත වීති ඉගෙන ගන්නව කියලා ඉගෙන ගන්නේ මෙන්න මේ චතුරාර්ය සත්‍යයේ සංග්‍රහ වෙන පරමාර්ථ ධර්ම ටික. ඒ නිසා අපි නැවත නැවත මේක අධ්‍යයනයේහි යෙදෙනව නම්, නැවත නැවත මේව පිළිබඳව සාකච්ඡා කරනව නම්, නැවත නැවත මේව සම්බන්ධව කල්පනාවෙහි යෙදෙනව නම් පුළුවන් විදියට රේරුකාණී ස්වාමීන් වහන්සේගේ විදර්ශනා භාවනා ක්‍රමය කියන පොත නැවත නැවත කියව තේරුම් අරගෙන ටික ටික අනුගමනය කරනවා නම් මෙන්න මේව කරගෙන යනකොට අපේ නුවණ සුදුසු මට්ටමට දියුණු වුණයින් පස්සේ අපිට පුළුවන් මාර්ගඵල උපදවා ගන්න. දැන් අපි කුසලයක් කරලා ඒක ප්‍රාර්ථනා කිරීම තුළින් අපිට ඒක තව පහසු වෙයි කියලා හිතනවා. අනිවාර්යෙන්ම මහත්මය එහෙමයි. පත්තනම්පි උපනිස්සය පච්චේන පච්චයෝ. ප්‍රාර්ථනාව කියන එක අපේ සමහර දේවල් වලට ප්‍රබල හේතුවක් වෙනවා. එතකොට අපි කුසල් කරලා ප්‍රාර්ථනා කරනවා නම් මේ කුසල ධර්මයන් මාර්ගඵල උපදවා ගැනීමට උපනිශ්‍රේ වේවා කියලා අනිවාර්යෙන්ම ඒ සෑම කුසලයක්ම උපනිශ්‍රේ වෙනවා. ඒක එහෙමම තමයි. තෙරුවන් සරණයි මහත්මයා. තෙරුවන් සරණයි. ආරම්භන ප්‍රත්‍යයට ඔබවහන්සේ කිව්ව ආරම්භන ඒ කියන්නේ වෙනස් වුණාට ප්‍රශ්නයක් නැහැ කියලා. ඒක කුසල අකුසල මිශ්‍රණයක් වෙන්නේ නෑ නේද ස්වාමීන් වහන්සේ? කුසල අරමුණකින් අකුසල අරමුණක අර ගෝඨභූසිතෙන් ඔය මේ මාර්ගසිතයි අතර වගේ කියන්නේ ඒක කුසල අකුසල චිත්තවල එහෙම අරමුණ වෙනස් වුණාම ප්‍රත්‍ය වෙන්නේ නැහැ කියන එකයි දෙවැනි ප්‍රශ්නය. දැන් අපේ චිත්ත වීදිය තුළ තියෙන ජවන්සිත හත එකිනෙකට වෙනස්. ඒකට වෙනස් වීමට හේතුව ප්‍රත්‍ය විශේෂයක් නිසාද අනන්තර සමානතර ප්‍රත්‍යයකට වෙනස් වීමට හේතුවක් වෙනවද කියන එකයි තමයි මගේ ප්‍රශ්නේ. මෑනියෝ ඇත්තටම අපි අරමුණ වෙනස් කිව්ව දැන් මාර්ග චිත්ත වීතියක් ගත්තාම දැන් භවංග චලන භවංග උපච්ඡේද පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ මග්ග කියලා ඊට පස්සේ ඵල ඊට පස්සේ භවංග. එතන මාර්ග සිතේ අරමුණ නිවන, ගෝත්‍ර භූ සිතේ අරමුණත් නිවන. එතන වෙනස්කම කිව්වේ භූමි වශයෙන්. ඒ කියන්නේ ගෝත්‍ර භූසිත කාමාවචරයි, මාර්ගසිත ලෝකෝත්තරයි. එතකොට භූමිනානත්වය උනත් పూర్ව සිත පසු සිතට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒක භූමිනානත්වයේ බාධාවක් නැහැ. ඊට පස්සේ ආරම්මන නානත්වය කිව්වේ අනුලෝම සිතයි ඊට පස්සේ ඇති වෙන ගෝත්‍ර භූසිතයි කියන මේ දෙක අතරේ අනුලෝම සිතේ අරමුණ සංස්කාර ධර්ම, ගෝත්‍ර භූසිතේ අරමුණ නිවන. එතකොට මේ සිතේ අරමුණ වෙනස්. එහෙම ආරම්මන නානත්වයේ තිබුණත් අනුලෝම සිත ගෝත්‍ර භූ සිතට අනන්තරාදී විදියට ප්‍රත්‍ය වෙනවා. එතකොට අරමුණ වෙනස් වුණාට අනන්තර සිත් දෙක එක ළඟ හට ගන්නව නම් ඒක අනන්තර ප්‍රත්‍ය වීමට බාධාවක් නැහැ. ඊළඟට අනිත් ප්‍රශ්නය තමයි ජවන සිත්වල, ඒ කියන්නේ ජවන සිත්වල වෙනසක් වෙනවද කියලා. ඇත්තටම වෙනසක් වෙනවා. එකම වීතිය ඇතුළෙත් වෙනසක් වෙනවා. වෙනත් වීතියක් ඇතුළෙත් ඒ සිත හටගත්තොත් ඒ දෙක අතරෙත් වෙනසක් වෙනවා. ඒ දෙක වෙනස් වෙන්නේ මෑනියන් කිව්වා වගේම ප්‍රත්‍ය නානත්වයේ මත. ඒ ටික මෑනියෝ හොඳටම පැහැදිලි වෙනවා. මේ ප්‍රත්‍ය 24ම ඉවර කරගත්තාම
ඕක විශේෂයෙන්ම ওই නානත්වය හම්බ වෙන්නේ ආසේවන ප්‍රත්‍ය සහ උපනිශ්‍රේ ප්‍රත්‍ය කතා කරනකොට. එතෙන්දී එක වීතියක ජවන්සිත ගත්තයින් පස්සේ පළවෙනි ජවන්සිතේ ආසේවන ප්‍රත්‍ය ශක්තිය නිසා දෙවෙනි ජවන්සිත පළවෙනි ජවන්සිතට වඩා ප්‍රබල වෙනවා. එතකොට දෙවෙනි ජවන්සිතේ ආසේවන ප්‍රත්‍ය ශක්තියේ උපකාරයේ හින්දා දෙවෙනි ජවන්සිතට වඩා තුන්වෙනි ජවන්සිත ප්‍රබල වෙනවා. මේ විදිහට එකම වීතිය ඇතුළෙත් ජවන සිත්වල බලය වෙනස් වෙනවා. ඊළඟට එක වීතියකින් වෙනත් වීතියක හටගන්න සිත් අතරටත් වෙනස් වෙනවා. ඒ තමයි පකතූපනිස් කියන්නේ එක වීතියක උපදින පකතූපනිස්සේ ප්‍රත්‍ය ශක්තිය නිසා ඒ ජවනය තවත් වීතියක හටගත්තොත් මේ කලින් ඉපදිච්ච වීතියේ පකතූපනිස්සේ ප්‍රත්‍ය ශක්තිය නිසා පසු උපදින වීතියේ ජවන්සිත ප්‍රබලව හටගන්න පුළුවන්. සර්ණයි සාමනස හොඳට පැහැදිලි වුණා මට අරමුණ තේරෙනවාද උතුරු සිතේ නිවනයි අනිත් එක මේ සංස්කාර ධර්මයි දුක්ඛ ලක්ෂණ සංස්කාර ධර්මයි කියලා ඒ දෙක එහෙම මිශ්‍ර වුණාට කුසල සිත් දෙකම කුසල සිත් නේ අකුසල කුසල මිශ්‍රයක් වෙන්න බෑ නේද හරියටම හරි මෑනියෝ ඒ කියන්නේ අපේ චිත්තසංතානවල කිසිම අවස්ථාවක කුසල සිතකට අනතුරුව අකුසල සිතක් ඇති වෙන්නේ නැහැ. කිසිම අවස්ථාවක අකුසල සිතකට අනතුරුව කුසල සිතක් ඇති වෙන්නේ නැහැ. මේ චිත්ත වීති වල කර්මයක් රැස්වීම වෙනස් ඒකයි මට ඒක වෙනසට මේ ප්‍රත්‍ය ප්‍රත්‍ය ශක්තිය උපකාර වෙනවා කියලා හිතුනේ හින්දායි ඇහුවේ බොහොම පිටසන්නස වහන්සේ ප්‍රාර්ථනා බෝධියකින් නිවන් පිණිස මේ පින උපමලිෂ්‍ය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු. එහෙමනම් අවසාන වශයෙන් මතක් කරන්නට තියෙන්නේ අපේ ලංකාව තුල මේ ප ဋ ාණ ධර්මය ගොඩාක් අතුරුදහන් වෙලා තියෙන්නේ. මේ ප ဋ ාණ ධර්මය සජ්ජායනා කරන එක එහෙම අතිශයින්ම අඩු වෙලා තියෙන්නේ. දැන් බුරුම රට වගේ ගත්තයින් පස්සේ විශේෂ චෛත්‍ය ආදී වන්දනා කරන්න ගියහම ඒ රටේ පින්වතුන් ඒ තැන්වල හැමදාම ප ဋ ාණය චෛත්‍ය හතර වටේම සජ්ජායනා කරනවා. නමුත් අපේ රටේ රුවන්වැලි සෑය වගේ ප්‍රධාන ස්ථානවලට ගියත් හතර වටෙන්ම සෙත් කවි ආදිය තමයි අහන්න ලැබෙන්නේ. මේ ප ဋ ාණ වගේ ගැඹුරු ධර්ම සජ්ජායනාවක් තවමත් අපේ රට තුල වැඩි ප්‍රසිද්ධියක් නැහැ. ඒ නිසා මේ පින්වතුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා තම තමන්ට පුළුවන් උත්සාහයක් දරලා මේ ප ဋ ාණ ධර්මයේ සජ්ජායනා කරන්න තම තමන්ට සම්බන්ධ අනිත් අය හැකි සෑම අවස්ථාවකම උනන්දු කරවන ලෙසට දැනුවත් කරවන ලෙසට උත්සාහවත් කරවන ලෙසට අපි මතක් කර සිටිනවා. ඒක බුද්ධ ශාසනයට සිද්ධ කරන ලොකු උපකාරයක්. එහෙමනම් හැම දිනාටම ඒ සඳහා ශක්තිය, ධෛර්යය, බලය, උනන්දුව සිත් සතන් තුල උපදීවා කියන අපි ආශිර්වාද කරනවා. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු සාදු සාදු සාදු